හොඳයි. අද දවසේ උදෑසන ඉඳලා දාන ශීල භාවනා ආදී පින්කම් රාශියක් සිදු කරගෙන ඉන්න මේ මොහොතේ අවසාන ධර්ම සාකච්ඡාව සඳහා තමයි ඔබ මේ සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ මේ පොහොය දවස අපිට නම් අතිශය වැදගත් දවසක්, වැදගත් පොහොය දවසක් වෙනවා. ඉතින් පින්නතුනේ අද උදෑසන ඉඳලා බොහෝ ධර්ම කරුණු කාරණා ශ්‍රවණය කරන්නේ නැති ඒත් පුංචි වෙලාවක් අරගෙන ඔබ එක්ක සඳහන් කරොත් අද දවස පොය දවස කුමක්ද, මේ පොය දවසේ තියෙන වටිනාකම ඊටාම කෙටියෙන් කියන්න කිව්වොත් උදේ ඉඳලා බණ අහලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒ පිළිබඳව ඔබට මතක් කරගන්න පුළුවන් ඇති. පොඩ්ඩක් කිව්වොත් වෙලාවේ හැටියට අද මේ පොය දවසේ තියෙන වැදගත්කම මොකක්ද කියලා, මොකක්ද මේ පොය දවසේ තියෙන වැදගත්කම? වස් ආරාධනා කරන පොය දවස අද දවස. තව මොනවාද වැදගත්කම? මොකක්ද? ඔව්, මංගල ධර්ම දේශනාව අද වගේ දවසකදී තමයි සිද්ධ වුනේ. කාටද? පස්වක මහණුන්ට. මොකක්ද මේ දේශනය? ධම්සක් පැවතුම් සූත්‍රය. ඒක අහලා කොණ්ඩඤ්ඤ තෙරුන්ට මොකද වුනේ? සෝවාන් ඵලයට පත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමය ඒ විරුදාවලිය ලැබපු දවස. තව මතකද? මහා අබිනිෂ්ක්‍මණය සිද්ධ වෙච්ච දවස. අවුරුදු කීයේද තථාගතයන්න් වහන්සේගේ බෝධිසත් ජීවිතේ? අවුරුදු 29 දී. අවුරුදු 29 දී. දැන් අපි ගෙයින් ගියොත් එකට මහා අබිනිෂ්ක්‍මණයක් කියනවද? නෑ. එහෙම කියන්නේ නෑ. ලෝවැසියාගේ හිතසුව පිණිස ලෝ සත්වයාට ධර්මයේ දේශනා කරලා මේ සසර කතරෙන් ලෝක සත්වයාව එතර කරනවා කියන අදිෂ්ඨාණයෙන් ගිහිගෙයි නික්ම වෙච්ච හින්දා තමයි එතනදී මහා අබිනිෂ්ක්‍මණයක් කරා කියලා සඳහන් කරන්නේ. තව මොනවද පින්නොතුනි? මොකද අපි මේ ධර්මයේ දැනගන්නකොට ඒ ධර්ම අවබෝධය අපිට බොහෝ වැදගත් වෙනවා මේ කරුණු කාරණා මතක තබා ගැනීම. මොකද බුද්ධ ජීවිතයේ පොය දවසකදී තියෙන වැඩිම වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච පොය දවස. ඒකයි මේක අහලම දේශනේ පටන් ගන්න හැදුවේ. තව මොනවද? මහාමායා දේවියගේ කුස පිරිසිඳ ගත්තා. ඒ වෙලේ පස්මා බැලුන් බැලුවා කියලා සඳහන් වෙනවා. මොනවද? කාලයේ දීපයේ දේශය කුලේම සඳහන් වෙනවා පින්නතුනි. තුසිත දිව්‍ය ලෝකේ ඉන්නකොට දෙවිවරු ඉන්නේ සිහියෙන් නෙවෙයි කියනවා. ඒ දේව සැපයට වහල් වෙච්ච දෙවිවරු සිහියෙන් ඉන්නේ නැහැ කියලා කියනවා. තථාගතයන්න් වහන්සේ නමක් සිහියෙන්ම තමයි ඉන්නේ. මව් කුසක පිළිසිඳ ගන්නා තාක් වෙනකල්. තව මොනවද සිදුවි? තව සඳහන් වෙනවා පින්නතුනි. තව දන්න ඉන්නවද? රාහුල කුමාරයාගේ උප්පත්තිය සිද්ධ වුණේ අද වගේ පොහොය දවසකදී. ඒ වගේම පින්නතුනි සඳහන් වෙනවා ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී තථාගතයන්න් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ මානය දුරු කිරීම සඳහා මොකක්ද? යමා මහ පෙළහැර පෑවෙත් අද වගේ දවසකදී කියලා සඳහන් වෙනවා. මිදු හාමුදුරුවෝ ලංකාවට වැඩියට පස්සේ දෙවන පෑතිස්ස රජුරෝ මිස්සක පවුවේ අටසැටලෙන් කරවලා උන්වහන්සේලාට පූජා කරෙත් අද වගේ පොයේ දවසකදී. මහා සෑය, රුවන්වැලි මහා සෑයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරෙත් අද වගේ පොහොය දවසකදී. ශ්‍රී මේඝවර්ණ රජ සමයේ බුද්ධ වර්ෂ 847 දී කලිඟු රටෙන් හේමමාලා කුමරිය හා කවුද? දන්ත කුමරු ලංකාවට පැමිණිලා ලංකාවේ දලදා පෙරහැර ආරම්භ කරෙත් අද වගේ පොහොය දවසකදී කියලා සඳහන් වෙනවා. තවත් එකක් තියෙනවා. මාතෘ දිව්‍ය රාජයාට
අභිධර්මයේ දේශනා කරේ අද වගේ පොහොය දවසකදී කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කරුණු කාරණා මැති පින්නදුනේ පැයක් පුරා දේශනාව කරන්න. නමුත් ඔබේ බුද්ධාලම්බන ප්‍රීතිය සඳහා එකක් පමණක් මම තෝරාගෙන පුංචි වචනයක් අවශ්‍ය නම් කියන්නම්. දැන් ඒක මම හිතුවෙත් මම පහුගිය දවසකදී එක්තරා දේශනාවකුත් ඇහුවා. ඒ දේශනාවේ සඳහන් කරා ඔය අභිධර්මය මිනිස්සුන්ට කියවපු දේශනාවක් නෙවෙයි. ඕක දෙවිවරුන්ට කිව්ව දේශනාවක්. ඒ නිසා ඔක මිනිස්සුන්ට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අභිධර්මය ඕනේ නැහැ කියලා සමහර තැන්වලින් මට ඇහුණා. අන්නේ කාරණාවත් එක්ක මට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නත් හොඳයි කියලා හිතුණා. පින්නතුනි, ඇයි තථාගතයන්න් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්න තුසිත දිව්‍ය ලෝකෙම තෝරගත්තේ? මොනවද හේතු? අපි කරන්නේ ධර්ම සාකච්ඡාවක්. ඔබගෙන් මට උත්තර ඕනේ. මොනවද? ඔක්කොටම කලින් කියනවා මාතෘ දිව්‍ය රාජ්‍යයට බණ කිව්වේ. පිරිමි ආත්මයක්ද ගැහැණු ආත්මයක්ද? මාතෘ දිව්‍ය රාජ්‍යය කියනකොට පිරිමි ආත්මයක්. කලින් අම්මා. කලින් ආත්මෙක්. මාතෘ දිව්‍ය රාජ්‍යය කියලා කියන්නේ පිරිමි ආත්මයක් ලැබලා තියෙන්නේ. පින්නතුනි සඳහන් වෙනවා මෙන්න මෙහෙම. අපේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියලා කියන්නේ ඒ තුසිත දිව්‍ය ලෝකේ එක දවසක්. එතකොට මේක දවස් වලින් වැඩි කරලා ගත්තොත් 100 වැඩි කිරීම 12 වැඩි කිරීම 30 36000යි. සරලව කිව්වොත් මනුස්ස ලෝකේ දවස් 36000ක් කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ එක දවසක්. මනුස්ස ලෝකේ දවස් 36000ක් කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ එක දවසයි. එතකොට ඒ එක දවසට පැය 24ක් තියෙනවා. 36000ත් 24න් වැඩි කරොත් අපිට බලන්න පුළුවන් පැය කොච්චරක් තියෙනවද කියලා. මේක මම උසස් පෙළට ගිණුම් කරන්න උගන්වන ගුරුවරේ මටත් ගණන් පුළුවන් නේ. ඉතින් මේ ගණන් පාඩමක් කරනව නෙවෙයි මෙතන. මම මේක ගණන් හදලා මේක අවසානයේ මම කෙටි කරලා කියන්නම්. තුසිත දිව්‍ය ලෝකේ එක විනාඩියක් කියන්නේ මනුස්ස ලෝකේ දවස් 10ක්. තුසිත දිව්‍ය ලෝකේ එක විනාඩියක් කියන්නේ මනුස්ස ලෝකේ දවස් 10ක්. අපි එහෙනම් සම්බන්ධ කියමු. විනාඩි 2ක් කියන්නේ මනුස්ස ලෝකේ දවස්. විනාඩි 3ක් කියන්නේ දවස්. විනාඩි 5ක් කියන්නේ දවස්. විනාඩි 9ක් කියන්නේ දවස්. අයි පාරක් යන. විනාඩි 9ක් කියන්නේ දවස්. වස් කොච්චර කාලයක් තියෙනවද මාස? වස් මාස වස් 3 මාස කියලා කියන්නේ. වස් 3 මාසේ දවස් කීයක් තියෙනවද? වස් 3 මාසෙට දවස් කීයක් තියෙනවද? එක දවසකට එක මාසයකට දවස් 30ක් නිකන් උපකල්පනය කරොත් වස් 3 මාසෙට දවස් කීයක් තියෙනවද? දවස් 90ක්. පින්නතුනි දවස් 90ක් ගත වෙනවා නම් ඕක තුසිත දිව්‍ය ලෝකේ වෙලාවෙන් විනාඩි කීයද? විනාඩි 9යි. එහෙනම් බුදුහාමුදුරුවෝ තුසිත දිව්‍ය ලෝකේ බණ කියලා තියෙන විනාඩි 9යි. හැබැයි ඔය බණ මනුස්ස ලෝකේ කිව්වනම් මාස 3ක් බණ කියන්න වෙනවා. දැන් මේ පැයක් බණ කියන්නේත් බොහොම අමාරු වෙන්නේ. නේද? පැයක් බණ කියන්නේත් බොහොම අමාරුයි. එතකොට මාස 3ක් බණ කිව්වොත් එක දිගට අහන් ඉන්න අමාරුයි. හරිද? එතකොට පින්නතුනි හැබැයි දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට ඒ දේවායුෂයෙන් විනාඩි 9ක් කියන්නේ මහලුක වෙලාවක් නෙවෙයි. ඒ දෙවිවරුන්ට ඒක අහන් ඉන්න පුළුවන් විනාඩි 9ක්. හැබැයි පින්නතුනි සඳහන් කරනවා අනිත් එක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ භාෂණ විලාසයක් තියෙනවා. ඔබ මතක තියාගන්න ආනන්ද හාමුදුරුවන්ට පුළුවන්ලු අපි එක වචනයක් කතා කරනකොට ආනන්ද හාමුදුරුවන්ට වචන 8ක් කතා කරන්න පුළුවන්. මම එක වචනයක් කතා කරනකොට ආනන්ද හාමුදුරුවන්ට වචන 8ක් කතා කරන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ එක වචනයක් කතා කරනකොට බුදුහාමුදුරුවන්ට වචන 16ක් කතා කරන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ එක වචනයක් කතා කරනකොට බුදුහාමුදුරන්ට වචන 16ක් කතා කරන්න පුළුවන්. මම වගේ අපි වගේ සාමාන්‍ය පෘථග්ජනෙක් එක වචනයක් කතා කරනකොට බුදුහාමුදුරන්ට වචන 128ක් කතා කරන්න පුළුවන්. අපි වගේ කෙනෙක් සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කතා කරනවා නම් බුදු කෙනෙක්ට මේ මොහොතේදී වචන 128ක් කතා කරන්න පුළුවන්. එහෙනම් බුදු කෙනෙක් ඔන්න වේගෙන් තමයි ඔය ශෛලයෙන් තමයි තුසිත දිව්‍ය ලෝකේ බණ කියලා තියෙන්නේ.
ඒ වුණාට පින්නතුනේ තථාගතයන්න් වහන්සේ කියන්නේ දෙවියෙක් නෙවෙයි. දේව ආහාර වලින් තථාගතයන්න් වහන්සේ නමකට යැපෙන්න බෑ. ඒ නිසා ඒ බණ කියනකොට මේ මනුස්ස ලෝකේ වෙලාවෙන්ම උන්වහන්සේට බඩකිනි විඩාව දැනෙනවා. දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකේ බණ කියනකොට තථාගතයන්න් වහන්සේට ඒ වගේම බඩකින්න දැනෙනවා. ඒ වෙලාවට මොකද කරන්නේ? නිර්මිත බුදුකයක් මවනවා. බණ කියන තැනම දෙවිවරුන්ට බණ කියන ගමන්ම නිර්මිත බුද්ධ කයක් මවනවා. මවලා ඉවර වෙලා උතුරු කුරු දිවයිනට උන්වහන්සේ වැඩම කරනවා. පින්නතුනි උතුරු කුරු දිවයින කියලා කියන්නේ අභිඥාලාභීන්ට විතරක් පේන තැනක්. අනෝතප්ත විල උතුරු කුරු දිවයින. මේ උතුරු කුරු දිවයිනේ තියෙනවා ඇල්හාල් වර්ගයක්. උයන්න ඕනේ නෑව කෙලින්ම ආහාරයට ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. අවුරුදු 80000ක් විතර ආයුෂ තියෙන අය ඉන්නවා කියලා සඳහන් වෙනවා. උඩින් යන්න පුළුවන් අය ඉන්නවා කියලා සඳහන් වෙනවා. උතුරු කුරු දිවයිනේ. දැන් තථාගතයන්න් වහන්සේ දෙවිවරුන්ට බණ කියන එක නවත්තලා නිර්මිත බුද්ධ කයකින් එතන සිට බණ කියනවා. හැබැයි දෙවිවරු දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ එතනින් දැන් වැඩම කරලා තියෙන්නේ නිර්මිත බුද්ධ කයක් තමයි මේ බණ කියන්නේ කියලා දෙවිවරුන්ට තේරෙන්නේ නැහැ. දෙවිවරු බණ අහගෙන ඉන්නවා. ඒ අතරේ බුදුහාමුදුරුවෝ වැඩම කරනවා උතුරු කුරු දිවයිනට. උතුරු කුරු දිවයිනට වැඩම කරලා ඒ ප්‍රත්‍යපහසුකම් ලබාගෙන ඉවර වෙලා පින්නතුනි අනෝතප්ත විල ළඟදී මුණ ගැහෙනවා කියලා කියනවා. හැම දවසකදීම සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ යන ඒ වෙලාවේදී පැහැදිලි කරනවලු අද මේ මොහොතේදී මා දිව්‍ය ලෝකේ දේශනා කරේ මෙන්න මේ දේවල් ටික. දැන් ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන දේවල් ටික කිව්වොත් මේ මාතෘකා ටික කියලා උන්වහන්සේ මාතෘකා ටික කියනවලු. පින්නතුනි මේ මාතෘකාව කියන සැනින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේට අවබෝධ වෙනවා කියනවා මේ මාතෘකාව ඇතුලේ තියෙන දේවල් ටික. බලන්න මොනසානම් ප්‍රඥාවක් සාරිපුත්ත හාමුදුරන්ට තියෙනවද? අභිධර්මයේ මේ මාතෘකාව විතරයි කියන්න ඕනේ. මාතෘකාව ඇතුලේ තියෙන දේවල් ටික සරියුත් හාමුදුරන්ට දැනෙනවා අවබෝධ වෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? සරියුත් හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා 500ක් ඇදවගෙන මේ දේශනය සරියුත් හාමුදුරුවෝ දේශනා කරන මනුස්ස ලෝකේ දවසක් පුරා භික්ෂූන් වහන්සේලාට. වැසිකිලි කැසිකිලි අම්මටයි දානේ පිණුසිගා වඩින්නයි වෙලාව විතරයි දෙන්නේ කියලා කියන සරියුත් හාමුදුරුවෝ. ඒ වෙලාව දෙක දීලා ඉතුරු මුළු දවසම සරියුත් හාමුදුරුවෝ මේ මාතෘකාව විස්තර කරනවා කියලා කියනවා. එහෙනම් එහි දිව්‍ය ලෝකේ බණ කියන අතරේ ඒ බණ ටික මෙහි සරියුත් හාමුදුරුවෝ අහගෙන ඉවර වෙලා මෙහි ඉඳලා සරියුත් හාමුදුරුවේ ධර්ම දේශනාව මේ භික්ෂුන් වහන්සේලාට කරනවා. ඔන්න ඔහොම තමයි මේ මිනිස්සුන්ට මේ අයට මාතරේ අලු විහාරයේ දක්වා ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන කල ඔය ධර්මයේ අභිධර්මයේ පැවතගෙන ආවේ ඔන්න ඔය විදිහටයි. ඒ නිසා මේක දෙවිවරු ගාව තිබිච්ච බණක් නෙවෙයි, මේක මිනිසුන් ළඟත් තිබිච්ච ධර්ම දේශනාවක් කියලා මතක තියාගන්න. දැන් ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. පින්නතින් ඔබට සමහර වෙලාවට පුංචි සැකයක් එන්න පුළුවන්. සාරිපුත්ත හාමුදුරන්ට කොහොමද ඔච්චර දෙයක් තේරෙන්නේ? සරියුත් හාමුදුරන්ට ඔච්චර දැනුමක් තියෙනවද කියලා. පින්නතිනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ ඉන්නේ මොන දිශාවේද? බුදුහාමුදුරේ දිශාවවත් බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බුදුහාමුදුරේ දිශාවවත් බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සරියුත් හාමුදුරුවෝ යම් දිශාවක වැඩ ඉන්නවා නම් ඒ දිශාව සම්පූර්ණයි කියලා. එච්චර නුවණක් තිබිච්ච භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ සරියුත් හාමුදුරුවෝ කියන්නේ. ඔබට අනුමානයට මම මේ කාරණා විස්තර කරන්න. පින්වතුනි සර්වඥතා ඥාණය සරියුත් හාමුදුරන්ට දැනගන්න බෑ කියන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණය 80 මහ ශ්‍රාවකයන්ට දැනගන්න බෑ කියන. 80 මහ ශ්‍රාවකයන්ගේ ඥාණය සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමකට දැනගන්න බෑ කියන. සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙකුගේ ඥාණය අභිඥාලාභී රහතන් වහන්සේ නමකට දැනගන්න බෑ කියලා සඳහන් වෙනවා. අභිඥාලාභී රහතන් වහන්සේගේ නමකගේ ඥාණය ත්‍රිවිද්‍යා මහරහතන් වහන්සේ කෙනෙක්ට දැනගන්න බෑ කියනවා. ත්‍රිවිද්‍යා මහරහතන් වහන්සේගේ ඥාණය ධානලාභී රහතන් වහන්සේ නමකට දැනගන්න බෑ කියනවා. ධානලාභී රහතන් වහන්සේ කෙනෙකුගේ ඥාණය ශුෂ්ක විදර්ශනා රහතන් වහන්සේ කෙනෙක්ට දැනගන්න බෑ කියනවා. ඔතනත් උඩින්ම ඉන්නේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට පස්සේ. පින්නතුනි සඳහනක් තියෙනවා සම්පසාදිනී අට කතාවේ මෙහෙම එකක්.
අපි නිකන් හිතමුකෝ පොඩි කෝට්ටක් රිටක් කියලා. මේ රිටක් අරගෙන අපි මේක මුහුදේ මැදට ගිහිල්ලා මෙහෙම ඒ රිට ගහනවා. මම මේ ඔබට කියන්නේ කෙනෙකුගේ ශ්‍රද්ධාව මනින විදිහ. කෙනෙක්ගේ ශ්‍රද්ධාව මනින විදිහ. කෝට්ටක් රිටක් අරගෙන ගිහිල්ලා මේ මුහුදේ මැදට මේ රිට අනිනවා. රිට අනිනකොට සඳහන් වෙනවා පින්නතුනි සාමාන්‍ය කෙනෙකුගේ ශ්‍රද්ධාවේ ගැඹුර තියෙන්නේ බඹ එකක් දෙකක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි අපි ගාව තියෙන මේ ශ්‍රද්ධාව බඹ එකක් දෙකක් වගේ ප්‍රමාණයක්. හරිද? දැන් අපිට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මරණවා කියලා කිව්වොත් බුද්ධ ආගම වෙනස් කරපන් කියලා. සමහර වෙලාවට දැන් ඉන්න ශ්‍රද්ධාවේ ඇටියට අපි කමන්නේ මරපන් කියලා හරි කියන්න පුළුවන්. නමුත් ඒක අර අවිච්ඡප්පද ප්‍රසාදේන මේ සමංගනාගත ඒ කියන්නේ මේ හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් නෙවෙයි. ඊළඟ ආත්ම මොනවෙද දන්නෙත් නැහැ. එතකොට සාමාන්‍ය කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ එකක් දෙකක් වගේ තමයි කියලා කියනවා. උපරිම ශ්‍රද්ධාව මිනිස්සෙක්ට තියෙන්න පුළුවන් සාමාන්‍ය පු탁ජන කෙනෙක්ට තියෙන්න පුළුවන් උපරිම ශ්‍රද්ධාව බඹ 9ක් විතර කියලා කියනවා. මෙහෙම කෝට් එකකින් ඇන්නොත් මුහුද මැදට බඹ 9යි. සෝතාපන්න කෙනෙකුගේ ශ්‍රද්ධාව මිම්මක් කියන්නේ ධර්මයේ හොඳේ. සෝතාපන්න කෙනෙක්ට තියෙන ශ්‍රද්ධාව බඹ 10ක් කියලා කියනවා. දැන් සාමාන්‍ය කෙනෙක්ට වඩා එන සෝතාපන්න කෙනෙක් ගාව තියෙන ශ්‍රද්ධාව වැඩි කියලා ඔබට දැනෙනවා. සෝවාන් කෙනෙකුගේ ශ්‍රද්ධාව 10 නම් සකදාගාමි කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 20යි. සකදාගාමි කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 20යි. සකදාගාමි කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 20යි නම් අනාගාමි කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 30යි. අනාගාමී කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 30යි නම් රහතන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 40යි. රහතන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 40යි නම් 80 මහ ශ්‍රාවකයෙකුගේ වහන්සේලාගේ එක්කෙනෙකුගේ ශ්‍රද්ධාව බඹ 50ක් කියන. එහෙනම් 80 මහ ශ්‍රාවකයන්න් වහන්සේලා කෙනෙකුගේ ශ්‍රද්ධාව පින්නතුනි බඹ 50ක්. ඔබ අහලා තියෙනවද පින්නතුනි මේ සතර මහා තෙරවරු කියලා ධර්මයේ ඉන්නවා භික්ෂුන් වහන්සේලා 4 නමක්. මහා කාශ්‍යප, අනුරුද්ධ මහරහතන් වහන්සේ, කච්චායන මහරහතන් වහන්සේ, කොට්ටිත මහරහතන් වහන්සේ. මේ 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලාගේ ශ්‍රද්ධාව බඹ 50ක් නම් සතර මහා තෙරවරුන්ගේ ශ්‍රද්ධාව පින්නතුනි සදාන් කරනවා බඹ 100ක් කියලා. ඒ කියන්නේ 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලාට වඩා සතර මහා තෙරවරුන්ගේ තියෙන ශ්‍රද්ධාව වැඩි. පින්නතුනි සඳහන් වෙනවා සතර මහා තෙරවරුන්ගේ ශ්‍රද්ධාව බඹ 100ක් නම් මුගලන් හාමුදුරුවන්ගේ ශ්‍රද්ධාව බඹ 1000ක් කියලා. මුගලන් හාමුදුරුවන්ගේ ශ්‍රද්ධාව නම් බඹ 1000ක්. සරියුත් හාමුදුරුවන්ගේ ශ්‍රද්ධාව බඹ 84000ක්. දැන් හිතන්න එහෙනම් සරියුත් හාමුදුරුව මොන වගේ කෙනෙක්ද කියලා. මුගලන් හාමුදුරුවන්ගේ ශ්‍රද්ධාව 1000යි, සරියුත් හාමුදුරුවන්ගේ ශ්‍රද්ධාව බඹ 84000යි. ඔය දෙකෙන් වෙනස හිතා ගන්න පුළුවන්. සාරිපුත්ත කියලා කියන්නේ එසේ මෙසේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා මුහුද රැලි ගණනය කරන්න පුළුවන්, සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව ගණනය කරන්න බෑ. අහසේ දිය බින්දු ගණනය කරන්න පුළුවන්, සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව ගණනය කරන්න බෑ. පින්නතුනේ සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව ගැන කියන්න එහෙම හරි බුදුහාමුදුරුවෝ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පැහැදිලි කරන්න සරියුත් හාමුදුරුවන්ටවත් බැහැ කියන කාරණාව මතක තියාගන්න. ඔන්න එහෙනම් අද දවසේදී මේ මුලින්ම ඔන්න විස්තර කරා මොකක්ද? අද පොයේ දවසේ වැදගත්කම සහ මාතෘ දිව්‍ය රාජයට බණ කියපු ඒ කරුණ කාරණාව පිළිබඳ විස්තර කරා. එතකොට පින්නතුනි දැන් අද දවසේදී මගේ දේශනාවේ මාතෘකාව විදිහටත් මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න සූදානම් මේ කියන කාරණාව ගැනම. ගිය පොයේ දවසේදී මට ධර්ම දේශනාව කරන්න විදියක් තිබුණේ නැහැ. පන්සලේ කාර්යබහුල අවස්ථාවක් තිබිච්ච නිසා. නමුත් මම විහාරස්ථාන කිහිපයක ධර්ම දේශනා කරනවා. ඒ ගිය සතියේ මම කරපු දේශනාව තමයි අනිත් පන්සල්වල බාහ්‍ය ධාරුචීලී මහරහතන් වහන්සේ පිළිබඳව තමයි දේශනාව කරේ. අනිත් පන්සල්වල ධම්මදීපාරාමේ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඔබට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා ඕනනම් ඒ බාහ්‍ය ධාරුචීලිය කියන නම සහ මගේ නම දාලා ඔබ හෙව්වොත් ඔබට බලන්න පුළුවන් අන්තර්ජාලයේ YouTube එකේ විශේෂයෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා. මේ දේශනය ඔබට නැවත වතාවක් අහන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මම අද දවසේ ඔබට කතා කරන්න පින්නතුනි එතෙන් සිට කතා කරන්නට අවශ්‍ය කරන දේශනාවක්. ඔබ අහලා තියෙනවා බාහ්‍ය දාරුචීලියට තථාගතයන්න් වහන්සේ රහත් වීම සඳහා දේශනා කරපු
ඒ දේශනා පාඩේ ඔබ අහලා තියෙනවා. අපි කියමු බලන්න. දන්නේ නැහැ මෙතන ඉන්න ඕන තරම් ඉන්න. මොකද්ද? දිත්තේ දිත්ත මත්තං. සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මෙන්න මේ කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේ ඒ බාහ්‍ය ධාරුචීලියට දේශනා කරේ. පින්වතුනි දැන් බුදුහාමුදුරෝ දේශනා කරාට දිත්තේ දිත්ත මත්තං කියලා. ඒ කියන්නේ දැකපු දේ දැකීම් මාත්‍රයක් පමණයි. ඇහෙන දේ ඇසීම් මාත්‍රයක් පමණයි. ස්පර්ශය ස්පර්ශ මාත්‍රයක් විතරයි. දැනගන්න දේ විඥානයේ ඒ දැනගන්න මාත්‍රයක් විතරයි. එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හරිද? ආයි තේරුම් ගන්න. දැක්ක දේ දැක්ක විතරයි. ඇහුණ දේ ඇහුණ විතරයි. ස්පර්ශ වෙච්ච දේ ස්පර්ශ වුණා විතරයි. දැනගත්ත දේ දැනගත්ත විතරයි. ඔන්න ඔහොම එකක් කියනවා. නමුත් පින්නොතුනි අපිට තේරෙනව නේද මෙහෙම දෙයක්. මම එන්න කලින් මේ ඩෙස් එක තිබ්බද? සරල ප්‍රශ්නයක් අහන්න. මම එන්න කලින් මේ ඩෙස් එක තිබ්බද? දැන් බය වෙන්න එපා උත්තර දෙන්න. තිබ්බද නැද්ද? තිබ්බා. අපි සරලව කතා කරමු. මම එන්න කලින් මේ ඩෙස් එක තිබ්බා. මම ගියාට පස්සේ මේ ඩෙස් එක තියෙනවද? තියෙනවා. මම ගියාට පස්සේ මේ ඩෙස් එක තියෙනවා. එතකොට දකින්න පෙර තිබ්බා. දැක්කට පස්සෙත් තියෙනවා. හරිද මං කියන කතාව? ඔබට දැනෙන දේ මම කියන්නේ. මීට වඩා දෙයක් දැනෙනවා නම් මට කියන්න නෑ ඔහොම නෙවෙයි මට දැනෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. හරිද? මමත් සාදු සාදු කියලා පිළිගන්නවා. හරිද? දකින්න පෙර තිබ්බා. දැක්කට පස්සෙත් තියෙනවා. ඒක හරි. මේක අපිට තේරෙන මට්ටමට පින්නතුනේ අපි ලොකු බණ කියන්න කලින් ඉස්සෙල්ලා අපේ මට්ටම තේරුම් ගන්න බෑනේ. මහ ලොකු දේවල් අපිට වැඩක් නැහැ. අපිට ඒක තේරෙන මට්ටමින් අපි කතා කරන්න. එතකොටනේ අපිට ඒක තේරෙන්නේ. හරිද? මමත් ධර්මාචාර කරලා තියෙනවා අභිධර්මය ගැන ඉගෙන ගත්තා කියලා මම දන්න ඔක්කොම ටික ඒ භාෂාවෙන් කතා කරගෙන ඉන්නකොට මම දන්න ඔබට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපේ මට්ටමින් කතා කරමු. ඊළඟ කාරණාව. මෙතන මම ඉන්නවනේ. මේ කියන පුද්ගලයා හරිද? දැන් ලක්ෂාන් කියන කෙනා කියලා හිතන්නකො. ඉන්න මාව ඔබට පේනවනේ. ඔව්ද නැද්ද කියන්නේ? අතිශය සරල කතාවෙන් කියන්නේ. ඉන්න මාව ඔබට පේනවනේ. පේනවා. මගේ හඬ ඇහෙනවනේ. ළඟට ආවොත් මාව අල්ලන්න පුළුවන්ද? හරි. මෙතනට ගේනවා කහපාට ගෙඩියක් කටුකොටු තියෙනවා ටිකක් රවුම්. මොකක් වෙන්නේ නැද්ද? හැබැයි හරි සමහර අය කරන ගදයි කියලා සමහර අය කරන සූදයි කියලා මොකක්ද? හරි දූරිය. ඔන්න මෙතනට දූරියන් ගෙඩියක් ගේනවා. ගෙනල්ලා මෙතන තියෙනවා. එතකොට තීන දූරියන් ගෙඩිය බලන්න පුළුවන්ද? ඔව්. තීන දූරියන් ගෙඩියේ ගඳ සුවඳ බලන්න පුළුවන්ද? අපිට නෙවෙයි අල්ලපු ගෙදරට අයටත් ගඳ සුවඳ බලන්න පුළුවන් මෙතනට ගෙනාවා. හරිද? කපල බැලුවොත් රස බලන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් පින්නතුනි විදි මාර වැඩේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියලා විතරයි. දැකපු දේ දැකීම් මාත්‍රයක් විතරයි. මම කියන පිළිවෙල මතක තියාගන්න. මෙතන ඇහැට පස්සේ මම කියන්නම් මේ කන කියලා. ඇහැ කන නාසය දිව මේක කට කියන්න එපා. දිව ඊට පස්සේ ශරීරය. එහෙම කියන්නකො. ඇහැ කන නාසය දිව ශරීරය. ඔය පහ කියන පිළිවෙල හොඳ. හරි. එතකොට තවත් මුලින් මම පැහැදිලි කරා තව දෙකක්. දකින්න කලින් තිබ්බා දැක්කට පස්සේ තියෙනවා. ඔන්න පළවෙනි වැරද්ද මොකද්ද? පළවෙනි වැරදි දෙක. දකින්න කලින් තියෙනවා. දකින්න කලින් තියෙනවා. දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙලා තියෙනවා. ඔන්න වැරදි දෙකයි. පළවෙනි වැරද්ද මොකද්ද? දකින්න කලින් තිබ්බා. දෙවෙනි වැරද්ද මොකද්ද? දැක්කට පස්සේ තියෙනවා. වැරදි දෙකයි. ඊළඟ එක තීන දේ ඒ විදිහටම පේනවා. හරිද? තීන දේ ශබ්ද අහන්න පුළුවන්. තීන දේ මොකද්ද? ගඳ සුවඳ විඳින්න පුළුවන්. තීන දේ රස බලන්න පුළුවන්. තීන දේ ස්පර්ශ කරන්න පුළුවන්. මෙතන වැරදි 5යි. අතන වැරදි 2යි. මුළු වැරදි ඔක්කොම කීයද? 7යි. බුදුහාමුදුරුවෝ කිව්වේ දිත්තේ දිත්ත මත්තන් අපිට ඊට වඩා ඒවා 7ක් පුළුවන්. කියන්නේ අපිට බුදුහාමුදුරන්ට වඩා දේවල් 7ක් එහෙමද? බුදුහාමුදුරන්ට වඩා අපිට දේවල් 7ක් පුළුවන්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ දිත්තේ දිත්ත මත්තන් විතරයි. දැකපු දේ දැකීම් මාත්‍රෙන් අවසන් වෙනවා. අපි කියනවා නෑ අපිට වැඩ 7ක් පුළුවන් කරන්න. දකින්න කලිනුත් තිබ්බා ඒ දේ දැක්කට පස්සෙත් තියෙනවා. ඒ දේ පේනවා, ඒ දේ ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳින්න පුළුවන්, රස බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒ ඔක්කොම කරන්න.
අපිට තියෙන දැන් ඔබට තේරෙනවද පින්නතුනි බුදු කෙනෙක් මේක පැහැදිලි කරන මට්ටම සහ අපේ මට්ටම අතර මොකක්දෝ මන්ද වෙනසක් තියෙනවා කියලා තේරෙනවද? අඩුම ගානේ ඕකවත් තේරෙනවද කියන්නකෝ. මෙතනින් මං ගත්ත ඇහැ කන නාසය දිව ශරීරය 5යි. දෙයක් දකින්න කලින් තිබ්බා දැක්කට පස්සේ තියෙනවා. එතන වැරදි 2යි. 5යි 2යි 7යි. වැරදි 7ක් අපි ගාව දැනට මේ කෙලස් මට්ටමේට මම මේ කතා කරන්නේ. මේ මට්ටමටත් වැරදි 7ක් අපි ගාව තියෙනවා. දිත්තේ දිත්ත මත්තන් කියන්න කලින් වැරදි 7ක් දැනගන්න ඕනේ. මම මෙහෙම දෙයක් කියන්නම්. මේක අවසන් කරන්න. අපි හිතමු පින්නතුනි පුංචි ළමෙක් උදාහරණයකට ගන්නකො. පුංචි ළමෙක් මේ පුංචි ළමෙක් අපි හිතමු මාස 2-3ක ළමෙක් ඉන්නවා. හිතන්නේ මේ මාස 2-3 ළමයට හොඳට ඇස් පේනවා කියලා හිතන්න. මාස 2-3ක ළමෙක් ඉන්නවා එයාට හොඳට ඇස් පේනවා. එයා උඩින් එල්ලලා තිනවා අර කහ පාට, නිල් පාට, දම් පාට, රෝස පාට එක එක බෝල එහෙම එල්ලලා තිනවා. ඒවා මෙහෙම කැරකෙනවා. පොඩි නිකන් මාස ගානක ළමයි. එයාට ඒ බෝල ටිකක් උඩ එල්ලලා තිනවා ඒ ටික කැරකෙනවා. දැන් මේ පොඩි ළමයා මේක දිහා බලාගෙන හිතනවද මෙහෙම? හරි. කහ පාට බෝලයක් තියෙනවා, රතු පාට බෝලයක් තියෙනවා, නිල් පාට බෝලයක් තියෙනවා. මේ ටික ඔක්කොම ප්ලාස්ටික් එක තියෙනවා. ඒක නූලකින් එල්ලලා තියෙනවා. ඒ නූල ඇණයකින් එල්ලලා තියෙනවා. ඒක සීලිමෙන් එල්ලලා තියෙනවා. ඒ ටික දැන් කැරකෙනවා. පොඩි ළමයාට ඔය ටික දිහා බලාගෙන ඒ ළමයාට එහෙමද හිතෙන්නේ? ඒ පොඩි ළමයා කහ පාට දන්නවද? රතු පාට දන්නවද? ඒ බෝල වල පාටක් දන්නවද? ඒක අඩුම තරමේ බෝල කියලාවත් දන්නවද? නූලක් කියලා දන්නවද? ඇණයක් දන්නවද? සීලිම දන්නවද? ඒත් පේනවද? පේනවද? පේනවා. ඔන්න ඕකයි මට්ටම. දිත්තේ දිට්ට මත්තන් කියලා කියන්නේ ඔන්න ඔය වගේ මට්ටමකින් දැනට හිතා ගන්න. ඒ කියන්නේ පොඩි ළමෙක් ලෝකේ දිහා බලන්නේ මොකක්ද? අන්න ඒ වගේ මට්ටමක් තියෙනවා. දැන් අපිට පේන්නේ එහෙමද? නෑ පින්නතුනි. අපිටත් අර ළමයට වගේම පේනවා. හැබැයි පෙනිච්ච ටික ගාව අපිට තොරතුරු ගොඩක් තියෙනවා. අපි කියනවා මේක කළු පාට, මේක රතු පාට, මේක නිල් පාට, මේක එල්ලලා තියෙන මේ වගේ නූලකින්, මේ ඇණයකින් එල්ලලා තියෙන්නේ. අපිට ගොඩක් තොරතුරුත් එක්ක අපි කතා කරන්න පුළුවන්. නමුත් පොඩි ළමෙක්ට ලෝකෙ දිහා පේනකොට එහෙම පේන්නේ නැහැ. අපි හිතමු පොඩි ළමෙක් ඉන්නවා මෙතන ඒ වගේ ළමෙක් ගෙනල්ලා. ඒ ළමයාට මේ ලෝකෙ දිහා බලන්න දෙනවා. ඒ ළමයාට පේනවා දා සිල් අරගෙන ඉන්නේ මේ ගෑනු, මේ පිරිමි, මෙහෙම රූප තියෙන්නේ. මේ ෆේස් මාස්ක් එකක් දාලා තියෙනවා. මේ මෙහෙමයි කණ්ණාඩි දාලා අරව මේව කිසි දෙයක් එයාට පේනවද? මේ වයසයි තරුණයි. හැබැයි පේනවද? පේනවද? නෑ කියන්න එපා. පේනවා. පේනවා. හැබැයි පෙනීම ගැන එයාට වෙන අර්ථකථනයක් නැහැ. ඔතනින් ඔක නවත්තන්නක දැනට. ඒ කියන්නේ කවදා හරි දවසක එනකොට ඔන්න ඔය මට්ටමටවත් පුළුවන් නම් එන්න උත්සාහ කරන්න. මම ඔය කතාව උත්තරින් නවත්තන්න. ඔක ගැන තමයි මම ඊළඟට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඊළඟට පින්නොතින් මට කියන්න ඇහෙන් රූපයක් පේනවා කියන්නේ ඇහෙන් රූපයක් පේනකොට මොනවද ඕන වෙන්නේ? ඇහෙන් රූපයක් පේනවා කියන්නේ මොකක්ද කියලා කියන්න ඔක්කොටම කලින්. දැන් ඔය පෙනීම ගැන කතා කරේ. හරිද? දැන් පෙනීම විස්තර කරගන්න බෑ. පෙනීම ගැන දන්නේ නැත්තම්. අනිත් එක වෙන්නොතනේ මේ කියන කාරණාව ගැන හොඳට තේරුම් අරගන්න. මනුස්ස ලෝකේ ඉන්න අපි මේක කාම ලෝකයක ඉන්නේ. කාම ලෝකයක ඉන්න අපිට වැඩිපුරම කෙලෙස් යෙදিলা තියෙන්නේ ඇහැට. හොඳින්ම මේ ඇහැ පිරිසිදු දකිනවා නම් මේ ආත්මෙදිම අපිට අනාගාමී වෙන්න පුළුවන්. හොඳට ඇහැ පිරිසිදු ඇහැ විතරයි. ඊතුරු දේවල් නැතුව. හරිම පරිස්සමට හොඳට ඇහැ ගැන දැක ගන්න. ඒ නිසා හොඳ සිහියෙන් මේ කියන කාරණේව අහගන්න. සමහර විට ඔබ සසරේ මොනතරම් බණ ඇහුවත් මේ කියන දර්ශනය ඇහිලා නැතුවත් ඇති. මේක ඇහුණා නම් මේක තේරුණා නම් අවබෝධ වුණා නම් අද ඔබ මෙතනක් නැහැ කියලා මතක තියාගන්න. ඒ නිසා සසරේ අපිට පුරුදු දේවල් තියෙනවා. මේ සසරේ පුරුදු අහපු දේවල් වලින් ඔබට දෙයක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔබට මේක අලුත්. ඒ නිසා හොඳ ශ්‍රද්ධාවෙන් අහන්න මේ අහන මොහොතක් වාරයක් ආසාම මගේ කෙලෙස් සංසිදේවා, මේ කෙලෙස් සංසිදලා මේ කෙලෙස් යටපත් වේවා, මට මේ ආසනයේදීම මේක අහගෙන ඉද්දිම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන සිතුවිල්ලේ මේ කියන කාරණා හොඳට සිහියෙන් අහන්න. හොඳයි. දැන් මට එහෙනම් කියන්න කොහොමද රූපයක් පේන්නේ? ප්‍රශ්න දැන් රූප බලන එකනේ පොඩි ළමයාගේ රූප බලපු කතාවෙන් දැන් ප්‍රශ්නයකට ආවේ. කොහොමද රූපයක් පේන්නේ? කියන්නේ බණ අහපු බණ දන්නේ නැහැ මෙතන ඉන්නවා. රූපයක් තියෙන්න ඕනේ. ඇහැ තියෙන්න ඕනේ. අනිත් එක විඥානය තියෙන්න ඕනේ. ඇහි විඥාණයට කියනවා මොන නමයක්? චක්කු විඥානය. හැට කියනවා චක්කු කියලා. චක්කු විඥානය. ඇහැයි
රූපයයි කියන්නේ චක්කු විඥානයයි. ඔය තුන එකතු වුණොත් ඔන්න රූපයක් පේනවා. ආයෙ අපි කියමු ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණොත් අපිට රූපයක් පේනවා. ಜಾති තුනයි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. එතකොට පින්නතුනි ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඔය තුන එකතු වුණොත් රූපයක් පේනවා. තුනෙන් දෙකක් තිබ්බොත් පේන්නේ නැහැ. ඔය දේවල් තුනම එකට එකතු වෙන්න ඕනේ. ලිග්ගල් තුනක් උඩ තමයි වාජනේ තියලා රත් කරලා අපි කෑමක් හදන්නේ. එහෙම හිතන්න. ලිග්ගල් එකක් තිබ්බොත් හදන්න පුළුවන්ද? දෙකක් තිබ්බොත් පුළුවන්ද? තුනම තියෙන්න ඕනේ. පැහැදිලිද? දෙකක් බෑ, එකක් බෑ, තුනම තියෙන්න ඕනේ. හරිද? ඒ වගේ තමයි ඔක වෙන්නේ. දැන් අපි හිතමුකෝ රූප තියෙනවා ඇහැ නැහැ. රූප තියෙනවා ඇහැ නැහැ. ඒ කියන්නේ ඇහැ වැහිලා. හරිද? එතකොට අපිට බලන්න පුළුවන්ද? බැහැ. එතකොට ඇහක් තියෙනවා විඥානයක් තියෙනවා බාහිරේ රූප නැහැ. නිකන් හිතන්නකෝ. පෙනේද? නැහැ. බාහිර රූපක් තියෙනවා ඇහක් තියෙනවා විඥානය නැහැ. පෙනේද? මම ප්‍රශ්නයක් අහනවා. වේලුපිල්ල ප්‍රභාකරන් අඳුරනව නේද? දන්නවනේ. ඔව්. මැරිච්ච වෙලාවේ මැරිලා හිටියේ ඇස් අරගෙනද ඇස් වහගෙනද? ඇස් අරගෙන. ඇහැ ඇරිලා. එළිය රූප තිබ්බද? ඒ වෙලාවේ. හමුදාවේ අය කට්ටිය එළියේ ඉන්න තියොන තරම්. එතකොට ඇහක් තිබුණා රූපක් තිබ්බා. ප්‍රභාකරන්ට රූප පෙවුණාද? නෑ. ඇයි නැත්තේ? අන්න හරි. දැන් තේරුණා. දැක්කද? ඒ නිසා පින්නතුනි මතක තියාගන්න ඔය දේවල් තුනම එකපාර සම්බන්ධ වුණොත් විතරයි අපිට රූපයක් පේන්නේ. ඔය දේවල් තුනෙන් දෙකෙන් එකක් විතර තිබ්බොත් අපිට මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මා කියන දේ පැහැදිලිද? මගේ අතේ තියෙනවා මේ පැන්සල. දැන් හොඳට බලන්න. මේ පැන්සල දිහා ඔය කියපු විදිහට බලන්න. ඔබගේ ඇහැයි මේ තියෙන බාහිර තියෙන රූපය ඔන්න පැන්සල දිහා දැක්කා. දැන් ඔබට චක්කු විඥාණය හටගත්තා. හරි. දැන් රූපේ දැක්කද? දැක්කා. දැන් පින්නතුනි මේකට කියන්නේ බුද්ධ ආගමේ ඇහැ හටගත්තා කියලා. දැන් ඔයගොල්ලෝ මට කිය මෙහෙම දෙයක්. එහෙම කොහොමද ඇහැ හටගන්නේ? අපි ගාව තිබ්බ නැහැ. ගෙදර එද්දිත් ඇහැක් තිබුණා. ඉපදිච්ච දවස්වල ඇහැක් තිබුණා. ඇහැ තිබ්බ අපි ගාව. අමුතෙන් ඇහැ හටගත්තා. මේ දැන් හටගත්ත ඇහැක් නෙවෙයි. ඔක කලින් ඉඳලා තිබ්බ ඇහැ. මම කියන්නේ ඒ ඇහැ ගැන නෙවෙයි. පැන්සල අරඹයා ඇහැ හටගත්තා. ඔහොමයි අභිධර්මයේ සඳහන් කරන්නේ. දැනුයි ඔබට ඇහැ පහළ වුණේ මේ පැන්සලට. දැන් තේරෙනවද මම කියන වචනේ? ඔන්න ඔය විදිහට කතා කරන්නේ. දැන් එතකොට ඇහැ තිබුණා, පැන්සල තිබුණා, චක්කු විඥානය තිබුණා. මේක පෙවුණාද? පෙනුණා. පැන්සල අරඹය ඇහැ හටගත්තා. මේක දැන් පැහැදිලිද කියන්න ඔක්කොටම කියලා? හරි. දැන් මොකද වුනේ? පැන්සල දැන් කොහෙද තියෙන්නේ? දැන් ගියේ අද පිටිපස්සේ කියලා නෑ. පින්නතුනේ පැන්සල දැන් නිරුද්ධ වුණා. අන්න එහෙම වචන කතා කරන්නේ. පැන්සල නිරුද්ධ වුණා. ඒ කියන්නේ පින්නතුනේ ඇහැ ඉදිරි පිටට ආපු මේ රූපේ දැන් නිරුද්ධයි. රූපේ දැන් නැහැ. නිරුද්ධයි. ඔන්නෝම වචන කතා කරන්න පුරුදු වෙන්න. ඔන්න දැන් ආයවතාවක් ඇහැ රූපේ චක්ක විඥානේ හටගත්තා. ඔන්න දැන් පැන්සල පේනවා. මේ බලන්න. දැන් රූපේ නිරුද්ධයි. ඔබට බලන්න ඔන්න S2 ගහ ගන්න පුළුවන්. S2 ගහගත්තාම මොකද වෙන්නේ? මේ රූපේ පේන්නේ නැති වෙලා යනවා. දැන් කියන දේ පැහැදිලිද? මේ පේනවා, රූපය පේනවා, රූපය නිරුද්ධ වුණා. රූපය පේනවා, රූපය නිරුද්ධ වුණා. ඔය කතාව තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මේක වෙලාවේදී රූපයක් දැන් මෙන්න රූපේ පේනවා. මෙහෙම කරනකොටම රූපේ පේන්නේ නැහැ. රූපය නිරුද්ධ වුණා. හරිද? ඒ කියන්නේ ඇහැ නිරුද්ධ වුණා ඒ වෙලාවේ. ඇහැ නිරුද්ධ වුණාට මේ පින්නොදින පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ පැන්සල තියෙනවා කියලා අල්ලගෙන ඉන්නවා කොහෙන්ද අපේ? හිතින් ඒ දැනුම තියෙනවා, හිතට දැනුම තියෙනවා. ඒ නිසා හිතින් අල්ලගෙන ඉන්නවා පැන්සල තිබ්බා තියෙනවා තාම. ඔය පැන්සල තියෙනවා අත පිටපැස්සේ මෙහෙම පැන්සලේ හංගගෙන ඉන්නේ. ඒ හිතවිල්ල තියෙනවා.
මම ආයෙ ඔබට මෙහෙම කරලා පෙන්නනවා. පෙන්නකොට ආයෙ ඔබ බලනවා. එතකොට ඇහැයි රූපේ චක්ක විඥානය හටගෙන ආයෙ බලනවා. මේ බලන්නේ ඉස්සෙල්ලා දැක්ක පැන්සලද? ප්‍රායෝගික ලෝකේ මොන මිනිස්සෙක්ගේ ඔය ඉස්සෙල්ලා තිබ්බ පැන්සල තමයි ඔය පැන්සල අත පිටිපස්සේ හංගන් හිටියා. දැන් ආයෙ පාරක් පැන්සල පෙන්නවා. මේ විදිහට අත පිටිපස්සේ හංගන් හිටියා ආයෙ පෙන්නවා. ඉස්සෙල්ලා හංගන් හිටිය එකම තමයි මේ පෙන්වන්නේ. සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්නේ එහෙම. පින්වතුනි රූපය කියලා කියන්නේ බුදුදහමේ දිරණ දෙයකට තමයි පින්වතුනි රූපය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ රූපය කියලා සඳහන් කරේ මොන වගේ දෙයකටද? දිරණ දෙයකට. ඒක විතා වේගෙන් දිරනවා. වේගෙන් දිරනවා. වේගෙන් වෙනස් වෙනවා. කියන දේ තේරුම් ගන්න. එහෙනම් මේ ඉස්සෙල්ලා දැකපු පැන්සල නෙවෙයි ඔබ දැන් බලන්නේ. ඉස්සෙල්ලා ඇහැ රූපේ චක්ක විඥානය හටගෙන ඉවරලා මේ රූපේ බැලුවා දැන් රූපේ නිරුද්ධ වුණා. ඒ රූපේ නැති වෙලා ගියා. අලුතෙන් ඇහැ ඇරියා. අලුතෙන් විඥානයක් පහළ වුණා. අලුතෙන් මේ පැන්සල දිහා බැලුවේ. මේ බලන්නේ වෙන බැල්මක්. මේ ඉස්සෙල්ලා බැල්ම නෙවෙයි මේ බලන්නේ. ගලාගෙන යන ජලය තියෙනවා, වතුර තියෙනවා. එතනින් ඔබ වතුර දෝතක් ගන්නවා. ආයි එතනට මත දාලා වතුර දෝතක් ගත්තොත් අර වතුර ටිකම දායි ඔබට අහු වෙන්නේ නැහැ වෙන වතුර ටික. පැහැදිලිද කියන කතාව? මේ හැම ධර්මයක්ම පින්නතුනේ මේ රූපයක ලක්ෂණය තමයි ඒක බිඳි බිඳි විනාශ වෙලා යනවා. ඒක තමයි රූපේ ලක්ෂණය. දැන් තේරුම් ගන්න. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මම ওই කාරණාව ආයවතාවක් දැන් පැහැදිලි කරනවා. රූපේ දිහා බැලුවා, රූපේ නිරුද්ධ වුණා, ආය රූපේ ඕනනම් බලන්න පුළුවන්, ආය රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මේ ආයයි වතාවක් බලන වාරයක් පාසා පේන්නේ අලුත් රූපයක්ද? එහෙම නැත්නම් පරණ රූපෙමද? අලුත් රූපයක් පේන්නේ. අලුතෙන් හදාගෙන බලන්නේ. මං අහන ප්‍රශ්නයක් දැන්. මට කියන්න ඔබට ඇස් ඉස්සරහා පිටට මේ මොහොත වෙනකොට ඔබේ ගෙදර තියෙනවද? ඔබගේ ගේ තියෙනවද ඔබේ ඇස් ඉස්සරහා පිට? තියෙනවද? නැහැ. එහෙනම් දැන් කියන්නේ මොකද්ද? ගෙදර නිරුද්ධ වෙලා. මගේ ගෙදර දැන් නිරුද්ධයි. ගෙයක් නැහැ දැන් මට. ගෙයක් නිරුද්ධයි. හැබැයි ගියොත් බලන්න පුළුවන්ද? පාර දිගේ මෙහෙම ගිහලා මෙහෙම ගියා බලන්න පුළුවන්ද ගෙදර? ගියොත් බලන්න පුළුවන්. දැන් ගේ නිරුද්ධයි. පැහැදිලිද? එහෙම කියන්නේ. පැන්සල දකින්න කලින් තිබ්බද? පැන්සල දකින්න කලින් තිබ්බද? දකින්න කලින් පැන්සල ඇහැ ඉස්සරහා පිටට ආවද? නැහැ. පැන්සල දැක්කට පස්සේ ඇහැ ඉස්සරහා පිටට ආවද? දැක්කට පස්සෙත් ආව? පැන්සල දකින්න කලින් ඇහැ ඉස්සරහා පිට තිබ්බද? පැන්සල දැක්කට පස්සෙත් ඇහැ ඉස්සරහා පිටට ආවද? නෑනේ. එහෙම ආවේ නෑ. දකින්න වෙලාව විතරක් පෙවුණා. එහෙනම් පින්නතුනි බලන්න කලිනුත් පැන්සල නැහැ. දැක්කට පස්සෙත් නැහැ. දැන් කියන සිංහල පැහැදිලි. මේ පැන්සල පෙන්වන්න කලින් දැක්කේ නෑනේ. මේ පැන්සල පෙන්නලා මෙහෙම තිබ්බට පස්සෙත් ආයි පැන්සල පේන්නේ නෑනේ. ඔව් බලන්න කලිනුත් පේන්නේ නැහැ. බැලුවට පස්සෙත් පේන්නේ නැහැ. හරිද? දැන් හරි. අන්න එහෙම හිතන්න. එතකොට ඔබ උදේ ගෙදර ඉඳන් ආවා. දැන් ගෙදර නිරුද්ධයි. හරිද? ගෙදර ගියොත් ගෙදර පේන්න තියෙනවා. හරිද? එහෙම හිතන්න. එතකොට දැන් මම ඔබෙන් ඇහුවොත් රූප කියන දේ ඔබේ ඇස් ඉස්සරහා පිට දිගටම තියෙනවද? නැහැ. අවස්ථානුකූලව හදාගෙන බලන්න අවස්ථානුකූලව හදන් බලන්න පුළුවන්කමක් තියෙනවා. මම ප්‍රාව ප්‍රශ්නයක් අහනවා. ලොකු හාමුදුරුවෝ ඉන්නවද? දැන් පන්සලේ නෙවෙයි මං කියන්නේ. නායක හාමුදුරුවෝ ඇස් ඉස්සරහා පිට ඉන්නවද? නැහැ. රූපේ නිරුද්ධයි. මෙතන අපි හිතමු වැඩ ඉන්නවා කියලා. ඇත්තටම මෙතන එහා පැත්තට ගියොත් බලන්න පුළුවන්ද? ගියොත් බලන්න පුළුවන්. හැබැයි ಜಾති තුනක් එකතු කරගෙන නායක හාමුදුරුවෝ බලන්න ඕනේ. අදින් පස්සේ. මොනවද බලන්න ඕනේ? ඇහැයි, රූපයයි, චක්කු විඥාන එකතු කරගෙන නායක හාමුදුරුවෝ ඕනනම් බලන්න පුළුවන්. නායක හාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක වහගත්ත ගමන් මොකද වෙන්නේ? නායක හාමුදුරුවෝ නිරුද්ධයි. නායක හාමුදුරුවෝ කෙනෙක් නැහැ. ආයි බලනවා ඇස් දෙක කරලා නායක හාමුදුරුවෝ දිහා. ඒ බලන්නේ කලින් දැකපු නායක හාමුදුරුවෝ දිහාද? නෑ. අලුතෙන් රූපයක් මවාගෙන අලුතෙන් බලන. දැන් කියන දේ තේරුණා? අපි තව උදාහරණයක් ගමු. පන්සලේ එළියේ මේ පාර තියෙනවද ඇස් ඉස්සරහා පිට දැන්? පන්සලේ එළියේ මේ පාර
ඇස් ඉස්සරහ අපිට දැන් තියෙනවද? නැහැ. ගියොත් බලන්න පුළුවන්ද? ගියොත් බලන්න පුළුවන්. දැන් ඒ රූපය නිරුද්ධයි. බෝධිය තියෙනවද? බෝධිය තියෙනවද? දැනට නැහැ. හරිද? ගියොත් බලන්න පුළුවන්ද? හැබැයි ඔක ඇතුලේ පොඩ කෙලස් තියෙනවා. මම මේ කියන්නේ මේක ධර්මයට එන පළවෙනි පියවර ඇතුලේ තියෙන දේවල් ටික මම මේ කියලා දෙන්නේ. ඒ නිසා ගැඹුරින්ම මම මේ කතා කරනවා නෙවෙයි. ඇත කියලාත් නැහැ, නැත කියලාත් නැහැ, ඇත නැත කියලාත් නැහැ. ඔහොම තියෙනවා මජ්ජ සූත්‍රය කියලා එකක් තියෙනවා. ධර්මයේ ගවේෂණය කරන අය ඉන්නවනම් පොඩ්ඩක් බලන්න මජ්ජ සූත්‍රයේ මම මේ කියන කතාව ගැඹුරින් මේ මජ්ජ සූත්‍රයේ පැහැදිලි වෙනවා. නමුත් අපි මෙතන ඉන්නේ ගමේ අපේ පිරිසක් නිසා මම මේ තේරෙන මට්ටමට තමයි මම මේ කාරණා විස්තර කරන්නේ පින්නතුනි. එතකොට දැන් මේ බෝධිය තියෙනවද? දැන් ඇස් ඉස්සර අපිට තියෙනවද? නැහැ. ගියොත් බලන්න පුළුවන්ද? පුළුවන්. දැන් බෝධිය මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධයි. දැන් නිරුද්ධයි. ගංගබඩ පාර බෝඩ් එක තියෙනවද සුවාරපොළ? නිකන් අපි කතා කරමු දැන් එකම උදාහරණයක් ගමු. මෙච්චර කාලයක් මේක දැන් කතා කරාට හාමුදුරුවරු මේක නිකන් මේ න්‍යායක් විතරනේ කියලා දීලා තියෙන්නේ. අපේ භාෂාවෙන් කියන තියරි එකක් විතරනේ කියලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව දකින්න උගන්නලා නැහැනේ. අපි මේක ප්‍රායෝගිකව දකින්න බලමු. එතකොට ගංගබඩ පාර බෝඩ් එක තියෙනවද? තියෙනවද? නැහැ. ඇස් ඉස්සර අපිට නැහැ. ගියොත් බලන්න පුළුවන්ද? ගියොත් බලන්න පුළුවන්. ඔබට දුවල පුතාලා ඉන්නවද? දැන් ටික බය වෙන උත්තර දෙන්න. දුවල පුතාලා ඉන්නවද? දැන් නැහැ, නිරුද්ධයි. ළඟට ගියොත් බලන්න පුළුවන්ද? පුළුවන්. පැහැදිලි තියෙන කතාව. ඔන්න ඔය මට්ටමට තේරුම් ගන්න. පින්නොතර දැන් මේක සරලව කිව්වොත් මෙන්න මේ වගේ දෙයක්. අපි ෆ්‍රිජ් එක ගාවට ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දොර අරිනකොට මොකද වෙන්නේ? ලයිට් එකක් පත්තු වෙනවා. චූටි ළමෙක් ෆ්‍රිජ් එක ඇරලා ඉවර වෙලා එයා බලනවා ලයිට් එක ඇරලා තියෙනවා ෆ්‍රිජ් එකේ. ලයිට් එක ඇරලා තියෙන යාට. අපි දන්නවා ෆ්‍රිජ් එකේ දොර වහනකොට මොකද වෙන්නේ? අර කූරක් වගේ වෙන බටන් එකක් තියෙනවා. ඒකේ බෙලවල ලයිට් එක මොකද වෙන්නේ? නිවෙනවා. ෆ්‍රිජ් එක අරිනකොට මොකද වෙන්නේ? ආයි පාරක් ඔය ලයිට් එක පත්තු වෙනවා. චූටි ළමෙක් ෆ්‍රිජ් එක මෙහෙම අරිනවා. එයාට පේනවා ලයිට් එක පත්තු වෙලා තියෙනවා. ෆ්‍රිජ් එක වහනවා. හැබැයි එයා දන්නේ ලයිට් එක ඕෆ් වුණාද නැද්ද කියලා. ආයෙ ෆ්‍රිජ් එක අරිනවා. එතකොට එයාට පේන්නේ ලයිට් එක පත්තු වෙලා කියලා. පොඩි ළමෙක් අපි ගාවට ඇවිල්ලා මෙහෙම දෙයක් කියනවා. ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. අපි ඒ ළමයට මෙහෙම දෙයක් කියනවා. නෑ. ෆ්‍රිජ් එක වහනකොට ලයිට් එක ඕෆ් වෙනවා. ආයි අරිනකොට ෆ්‍රිජ් එක ආයි අලුතෙන් ওই ලයිට් එක මේ ලයිට් එක පත්තු වෙන්නේ. ෆ්‍රිජ් එක වහනකොට ලයිට් එක වැහිනවා. ෆ්‍රිජ් එක ආයි අරිනකොට ලයිට් එක ආයි වතාවක් පත්තු වෙනවා. කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ පොඩි ළමයි කියන හරි. යම්ක බලන්න මම පෙන්නන්නම් කියලා පොඩි ළමයි එහෙම කරලා ෆ්‍රිජ් එක කරනවා. අරනකොට ලයිට් එක මොකද වෙලා තියෙන්නේ? පත්තු වෙලා. ආයෙ ළමයි ෆ්‍රිජ් එක වහනවා. එතකොට ළමයි කියනවා මේක දැන් වැහිලා තියෙන්නේ. ෆ්‍රිජ් එක දොර වැහිලා තියෙන්නේ. ඒත් ඇතුළේ ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ. ඔන්න බලන්න මම පෙන්නන්නම් කියලා ආයෙ පාර දොර අරිනවා. ආයෙ දොර අරිනකොට ලයිට් එක පත්තු වෙලා. ලෝකයට ඔප්පු වෙන්නේ අපි කියන කතාවද ළමයට ප්‍රායෝගිකව පේන දේද? ලෝකයට ඔප්පු කරන්න පුළුවන්. ළමයට ප්‍රායෝගිකව දැනෙන දේ ලෝකෙට ඔප්පු වෙනවා. ඇයි පින්නොතනේ දොර අරිනකොට ලයිට් එක පත්තු වෙලා තියෙනවා. දොර වහනකොට ලයිට් එක ඔෆ් වෙලා. හරිද? ළමයට කියන්නේ පින්නොතනේ ලෝකයා ඉස්සරහ අපිට මේ කතාව ඔප්පු කරන්න අමාරුයි. දැන් මම ඔබට කිව්වොත් මේ පැන්සලේ මෙතන තියෙනවා. දැන් මේ පැන්සල නිරුද්ධයි කියලා කිව්වට ඔබට දැනෙනව මොකක්ද? නෑ ඔක තියෙනවා. දැන් මේ කවුරු හරි මිනිස්සෙක්ට කිව්වොත් දැන් ඔය කතාව අපි තුන් මෙතන ශාලාවේ නැති කෙනෙක්ට ඔය කතාව කියනවා කියලා. ඒ කෙනා කියයි බොරු කියන්න එපා. ඔය තියෙන උතන පැන්සලේ කියන දේ පැහැදිලිද? එතකොට බුදුහාමුදුරුවෝ මොකද කරේ? අපිට පැහැදිලිව ඔප්පු කරලා පෙන්නනවා නැහැ මේ වෙලාවේ දොර වැහුණා ආයි දොර ඇහෙනකොට ආයි දොර ඇරෙනකොට අලුතෙන් තමයි අර ලයිට් එක පත්තු වෙන්නේ. අරක දොර වැහිලා ආයි දොර ඇරෙනකොට තමයි අලුතෙන් ඔය ලයිට් එක පත්තු වෙන්නේ. මා කියන සිංහල දැන් පැහැදිලිද? තේරුණාද මම කියන කතාව? රූපයක් පේනකොට මොනවද බලන්න ඕනේ? රූපයක් පේන්නේ කොහමද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුනම එකතු කරලා තමයි රූපයක් අපිට පේන්නේ. හරි. ওই තුනෙන් එකක් නැති වෙනකොට මොකද වෙන්නේ? රූපය නිරුද්ධ වෙනවා. දකින්න කලින් එතකොට රූපය තිබ්බද? දකින්න කලින් රූපය තිබ්බද? ෆ්‍රිජ් එකේ දොර අරින්න කලින් ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තු වෙලා තිබ්බද? ෆ්‍රිජ් එකේ දොර වැහුවට පස්සේ ආයි ලයිට් එක පත්තු වෙලා තියෙනවද? නැහැ. ඒ වගේ දකින්න කලින් රූපය තිබ්බද? දැක්කට පස්සේ රූපේ තියෙනවද? නැහැ. ඔබගේ දුව පුතා දකින්න කලින් හිටියද?
දැක්කට පස්සෙත් ඉන්නවද? නැහැ. දකින්න වෙලාව විතරක් පේනවා. සරියුත් හාමුදුරුවෝ එක තැනකදී කියනවා මේ ලෝකයේ දෙපසින්ම මරණය සහිත ලෝකයක අපි ඉන්නේ. දැන් හිතන්න ගාම්භීර වචනේ කොච්චර ගාම්භීරද කියලා වචනේ. දෙපසින්ම මරණය සහිත ලෝකයක්. දකින්න කලින් ඇත්තෙත් නැහැ. දැක්කට පස්සේ ඇත්තෙත් නැහැ. අවස්ථාවට ලෝකය නිර්මාණය වෙනවා. නිර්මාණය වෙවි නිරුද්ධ වෙවි යනවා. මේ කියන දේ පින්නතුනි දැනුම් මාත්‍රයකට වක්වත් අඩුම ගානේ මතක තියාගන්න. දැනුම් මාත්‍රකින් දැන් මේ තියෙන මොකක්ද මතක තියාගන්න. ෆෝන් එක දුරකථනයක්. මේක දිහා බලනකොට ඔබ දැන් දුරකථනයක් කියලා හඳුනාගත්තා. කවුද ඔබට දුරකථනයක් කියලා කිව්වේ? කවුද ඔබට දුරකථනයක් කියලා මේක කිව්වේ? මයිතර ගැඹුරින් කතා කරන්නේ නැහැ සාමාන්‍ය සරලව කතා කරමු. ඒ කියන්නේ මම අහන්නේ මුලින්ම මේ ෆෝන් එකක් කියලා කොහොමද දැනගත්තේ මේක? කවුද කිව්වේ? කවදා හරි දවසක කවුරු හරි එක්කෙනෙක් ඔළුවට දාලා තියෙනවා මේ වගේ හැඩයක් තියෙන ෆෝන් එකක් කියලා. නැතු ඉපදෙනකොටම දැනගෙන ආවද මාස දෙකේ ඉඳලා දැනගෙන ආවද මේ තියෙන ෆෝන් එක Android ෆෝන් එකක් අරයි මේක එහෙම දැනගත්තද? Apple ෆෝන් එහෙම දැනගත්තද? ඉපදෙනකොටම ඕක තිබ්බද? නැහැ. එහෙනම් පින්නොතිනි මතක තියාගන්න මේ වර්ණ සටහන දිහා දකිනකොට ඔබේ ඔළුවට දාගන්නවා මේක ෆෝන් එකක් කියන එක. ෆෝන් එකක් කියලා කවුරුත් ඔබට කිව්වේ නැහැ. මේක ඇත්ත කතාව ෆෝන් එක කියන එක නෙමෙයි. ඒක දාගත්තේ ඔබ. මම කියන සිංහල තේරුමක් දන්නේ. ෆෝන් එක කියලා නම දාගත්තේ ඔබ. ඒක අපි කිව්ව එකක් නෙවෙයි. අපි කියමු මේක. නිකන් කියන්න. අපි මේක පුළුවන් තරම් පින්නතර මම මේක කියන්නේ මට පුළුවන් තරම් කැමති උදාහරණත් එක්ක කතා කරන්න. මම කැමති නැහැ මේක මේ ප්‍රායෝගික න්‍යායක් විදිහට මේ ධර්මයේ කතා කරන්න කැමති නැහැ. මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න බෑනේ. කියන සිංහල දෙයක් මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අද කාලේ ඔබ අභිධර්මයේ අහලා ඇති ඕන තරම්. නමුත් ඔබ මේක ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට තමයි හිර වෙන්නේ මේක. එතකොට කතා කරගන්න බෑ. එතකොට හිර වෙනවා. එනිසා පුළුවන් තරම් අපි මේක ප්‍රායෝගිකව කතා කරමු. මේ මොකද්ද මේ තියෙන්නේ? කවුද කිව්වේ පර්ස් එකක් කියලා? කවුද කිව්වේ? කවදා හෝ දවසකදී ඕගොල්ලෝ දාගෙන තියෙන නම. ඒ නිසා මේ වගේ හැඩසටහනක් දකිනකොට පර්ස් එකක් ඕගොල්ලෝ පර්ස් එකක් කියලා ඕගොල්ලෝ හිතා ගන්නවා. කියන දේ පැහැදිලිද? වර්ණ සටහනකට ඔබයි නමක් දී ගත්තේ. මේක අර මාස දෙකේ බබා මේක දැක්කොත් එයා දකින්නවද? මේ ෆෝන් එකක් එයාට පේනවද? හැබැයි ෆෝන් මේක හැඩේ පේනවද? මාස දෙකේ ළමයාට මේ හැඩේ පේනවද? හැඩේ පේන්නේ නැහැ. හැඩේ පේනවා. ෆෝන් එකක් කියලා පේනවද? නැහැ. මේක දැක්කොත් හැඩේ පේනවද? පර්ස් එකක් කියලා පේනවද? පේන්නේ. ඕගොල්ලෝ දැන් ෆෝන් එකක් පර්ස් එකක් කියලා කියාගන්නේ අපිනේ. එතකොට මේ දැක්කොත් මේක දැක්කොත් මේ මොකද්ද මේ? කවුද පොතක් කියලා කිව්වේ? ආයෙ අහනවා ප්‍රශ්න. කවුද කිව්වේ? අපි දාගත්ත නම් ඕකට තමයි පින්වතුනි සංකාර කියන්නේ. සකස් කරගත්ත දේවල්, අපි හදාගත්ත දේවල්. මේව කවුරුත් හැදුවේ නැහැ. අපි හදාගත්තේ. සබ්බේ සංඛාරා අනිච්ච. මේ සංකාර සියලු සංකාර ධර්මය මේ නැසෙනවා, විනාශ වෙනවා. එහෙනම් අපි මේකට නමක් දාගත්තේ. අපි නම් දාගන්න හැම දෙයක්ම මොකද වෙන්නේ? නැසෙනවා, විනාශ වෙනවා. පැහැදිලිද මම කියන වචනේ? දකින්න හැම දෙයකටම හැඩයක් දැක්කට හැඩයට නමක් දාගන්න. හැඩයක් පේනවා, හැඩයට නමක් දාගන්න. කවුද වැරදි? දකින්න මේ සතර මහා ධාතුවෙන් අවකාශ රූපේ වර්ණ සටහනක් එක්ක දෙන මේ වචන තේරෙන්නේ නැත්නම් කමන්නේ. මේකට අපි දාගන්නවා නමක්. අපි මේ නම දාගන්නේ. ඒ තමයි සංඛාරය කියන්නේ. සංඛාරයේ හින්දා දුක් විඳින්නේ අපි. දුව පුතා කියලා නම් දාගත්තේ කවුද? අපි. වඩුවෙක් පුටුවක් හදනකොට මේකට පුටුව කියලා නම දාගත්තේ කවුද? ඒ වඩුවම තමයි. අපි. පුටුව කැඩුණොත් දුක් වෙන්නේ කාටද? එයා තමයි. ඒ නිසා පින්නතුනි මේ අවට මේ තියෙන හැම දෙයකටම ඔබ නමක් ඇතිනේ දාගෙන. මේ ෆෑන් එක, මේ ටයිල් එක, අරව මෙව එක එක දේවල් නම් ඇතිනේ. නමක් දාගත්ත යමක් තිබේද? ඒකේ ලක්ෂණය
නැති වෙනවා විනාශ වෙනවා කියන ලක්ෂණය තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒ ලක්ෂණේ එනකොට ඔබට දුක දැනෙනවා. දැන් පැහැදිලිද? මම ඔබට තව එකක් පෙන්නනවා. මේ මොකද්ද මේ? දැන් ඔක්කොටම කිව්වනේ 60 වලට නම් දාගත්තනේ. මේ 60 නමක් කිය. දැන් දැක්ක දැන් හිර වෙලා තියෙනවා. දැන් මෙච්චර වෙලා දකින හැම දෙයකටම කිව්වා ෆෝන් එකක් කිව්වා පර්ස් එකක් කිව්වා පොතක් කිව්වා පැන්සලක් කිව්වා දැන් මේකට නමක් කියා ගන්න බෑ දැන් හිර වෙලා තියෙනවා දැක්කද මෙන්න මේ මට්ටම තමයි හරි මට්ටම දැන් ඔබට පේනවද මේක පේනවා අර්ථකථනයක් කරගන්න තේරෙනවද නෑ දිත්තේ මත්තම් දැන් හරි නේද දැන් හරි මේ විදියට හිතන්න දැන් අපි හිතමු මම ඔබට මේක දැන් විස්තර කරනවා දැන් හරි මේකෙන් පුළුවන් ෆෝන් එකක් ළඟ තියෙනවා නම් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ෆෝන් එකක් ළඟ තියෙනවා නම් මේක පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යන්න පුළුවන්. මේක ඉන්ටර්නෙට් යන උපකරණයක්. හරිද? මේක ඉන්ටර්නෙට් යන උපකරණයක්. කොහොමද මේක උපකරණ පෙන්න තියෙන්නේ? දැන් මම මේ දේශන ඉවර වෙලා යනකොට මේක මම මෙතන දාලා යනවා. මේක දාලා යනවා. කවුරු හරි එක්කෙනෙක් මේක දකින්නකොටම කියනවා අර ලක්ෂයන් මහත්තයා අර ඉන්ටර්නෙට් යන්නේ මේ උපකරණෙන් තමයි. මේ ඉන්ටර්නෙට් යන එකක් මේක. ඕගොල්ලෝ කාටද මේක පෙන්නන්නේ කොහොමද එනවා? මේ අර ඉන්ටර්නෙට් යන එකක්. මේකෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. මේ මහත්තයා තමයි කියන්නේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. අපි නම් දන්නේ නැහැ ඔය ඉතින්. ඒ මහත්තයා කියනවා. දැක්කද? දැන් මේක දකින්නකොට දැන් ඔයගොල්ලෝ කියනවා මොකද්ද? මේක ඉන්ටර්නෙට් යන එක. කියලා කියනවා. දැන් දැක්ක දැන් දාගත්තනේ සංකාරයක් ඔළුවට. මම දැන් සංකාරය බලෙන් දැමුවා නේද ඔළුවට? දැක්කද? ඔන්න ඔය විදිහට තමයි පින්නතුනේ හැම දේ දිහාම ඔයගොල්ලෝ බලන්නේ. ඔය ෆෝන් එක කියලා ඔයගොල්ලෝ දැන් කිව්වනේ. කවදාරි දවසකදී මීට කලින් දවසකදී ෆෝන් එකක් කියලා කවුරු කෙනෙක් ඔළුවට දාලා තින්නත් ඔය විදිහටම තමයි. පර්ස් එක කියන එකත් කවුරු එක්කෙනෙක් ඔයගොල්ලන් ඔළුවට දාලා තින්නත් ඔය විදිහටම තමයි. කියන දේ පැහැදිලිද? මේව නැතුව අපි උපදිනකොට තිබ්බ දේවල් නෙවෙයි. හැබැයි මේවා දකිනකොට මේ දකින හැම දෙයකටම අපි මේ විදිහට නම් දාගෙන තියෙනවා. ඒ නම් දාගත්ත ඕනම දෙයකට අපි කිව්ව නමක් මොකද්ද? මේ දැකලා නම් දාගන්නකොට ඒ දාගන්න නම් වලට අපි නමක් කිව්වා මොකද්ද? සංඛාර කියලා. හොඳට මතක තියාගන්න. මේ දකින හැම දෙයකටම අපි දාගන්න නම් වලට කිව්ව මොකද්ද? සරලව අපි කතා කරමු. මොකද්ද? සංඛාර. සංඛාර නිසා දුක් විඳින්නේ කවුද? මේ සංඛාර වල ලක්ෂණ මොකද්ද? මේව නැති වෙලා යනවා. මේව වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේ වලින් දුක් වෙන්නේ කවුද? අපිම තමයි. අපිට දුවෙක් පුතෙක් හම්බ වෙනවා. එයා දිහා බලාගෙන මේ මෙයාගේ නම මෙයා. අපි තුමු සමන් කියලා නමක් දාගමුකෝ. අපි දාගන්නේ සමන් කියන නම. දරුවගේ ඒ හැඩසටහනට සමන් කියලා නම දාගන්නේ අපි. සමන් ලොකු වෙනවා. සමන් උසමහත් වෙනවා. සමන් ඉස්කෝලේ යනවා. සමන් විශ්වවිද්‍යාලේ යනවා. සමන් මැරුණා. දැක්කද මම කියන කතාව? නම දාගත්තේ අපි. දුක් වෙන්නේ කවුද? අපිමයි. ඒක ලෝක ධර්මතාවයක් වෙන්නතුනි. එයා ඉපදෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. ඒක ලෝකේ තියෙන ධර්මතාවයක්. අපිනේ හිතන්නේ එයා අපි ගාව ඉන්න ඕනේ. ඒක දිගටම තියෙන්න ඕනේ. අපි තමයි හිතන්නේ. ලෝක ධර්මතාවය ඒක නෙවෙයි. කියන සිංහල පැහැදිලිද දැන්? එහෙනම් සියලු සංකාරවල ලක්ෂණය මොකක්ද එහෙනම්? වෙනස් වෙලා නැති වෙලා මරණ ධර්මයේ කරා යනවා. පින්නතුනේ ඒක කොහොමද දන්නවද මරණ ධර්මයේ කරා යන්නේ? මම එක උදාහරණයකට පැහැදිලි කරන්නම් ඔබට. මේ පෘථිවියේ මැද ඉන්නවා කියලා හිතන්න දුනුවායු 4 දෙනෙක්. දුනුවායු 4 දෙනෙක් ඉන්නේ. මේ දුනුවායු 4 දෙනා මේ පෘථිවියේ කෙළවරවල් 4කට ඊතල 4කින් විදිනවා. දක්ෂ දුනුවායු 4 දෙනෙක් ඉන්නවා. මේ දුනුවායු 4 දෙනා ඊතල 4කින් පෘථිවියේ කෙළවරවල් 4ට විදිනවා. හරිද? විදිනකොට බුදුහාමුදුරුවෝ අහනවා කාට හරි කෙනෙක්ට ගිහිල්ලා මේ ඊතල 4 එකතු කරගන්න පුළුවන් නම් ඊතල ටික බිමට වැටෙන්න කලින් හිතන්න මේ පෘථිවියේ කෙළවරවල් 4ට ඊතල 4ක් අරගෙන කියන්නේ 4 පැත්ත බලාගෙන මේ 4 දෙනා ඉන්නේ. 4 දිශාවට ඊතල වලින් විදිනවා. මේ ඊතල 4 වැටෙන්න කලින් ගිහිල්ලා කෙනෙක් ගිහිල්ලා ඊතල 4 ඇහිඳ ගන්නවා නම් එයාගේ වේගය කොච්චරද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා කියනවා බුදුහාමුදුරනේ ඊතල 4 නෙවෙයි එක ඊතලයක් ගිහිල්ලා වැටෙන්න කලින් අරගෙන ආවත් එයාගේ වේගය හිතා ගන්න බැරි තරම් වේගයක් කියලා කියනවා. ඊතල 4 නෙවෙයි එක ඊතලයක් අරගෙන ආවත් එයාගේ ඊතලේ අරගෙන එන වේගය හිතා ගන්න බැරි තරම් වේගයක් කියලා කියනවා. නිකන් හිතන්නකෝ මම කියන කතාව පැහැදිලිද? ඊතල 4කින් විදිනවා.
හතර දෙනෙක් හතර පැත්තේ ඉන්නවා. එක ඊතලයක් ගිහිල්ලා ඊතලේ වැටෙන්න කලින් එක්කෙනෙක් දුවලා ගිහිල්ලා ඊතලේ අරගන්නවා. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නෙවෙයි. ඔය හතර දෙනා විදින ඊතල හතර වැටෙන්න කලින් කාටරි එක්කෙනෙක්ට ගිහිල්ලා එකතු කරගෙන අදාළ තැනටම දුවගෙන එනවා ඊපාර. එහෙම මිනිස්සෙක් නිකන් හිතන්නකෝ. ඊතල හතරකින් දැන් ඔන්න එකම මොහොතේ තියන්නේ හැබැයි. එකම මොහොතේ ඊතල හතරෙන් තියනවා හතර පැත්තට. ඊතල හතර වැටෙන්න කලින් දුවල ගිහිල්ලා ඉවරලා ඊතල හතරම එකතු කරගෙන ඉවරලා ආයතනට වෙනවා. එයාගේ වේගය කොච්චරද? ඔබට හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න බැරි තරම් වේගයක් එයාට තියෙනවා. පින්නතනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ වේගයට වඩා වැඩි වේගයක් මේ ලෝකේ තියෙනවලු. ඒ තමයි කියනවා පෘථිවිය කැරකෙන වේගය. පෘථිවිය කැරකෙන වේගය ඒ වේගයට වඩා වැඩි කියලා කියනවා. ඊට පස්සේ පින්නතනි සඳහන් කරනවා පෘථිවිය කැරකෙන වේගයට වඩා වැඩි කියනවා පෘථිවිය බහරව ඉන්නව දෙවි කෙනෙක්. මේ දෙවියට යන්න පුළුවන් කියනවා මේ පෘථිවිය කැරකෙන වේගයට වඩා වැඩි. ඒ දෙවියට වඩා වේගෙන් යන්න පුළුවන් කියනවා පින්නතුනි හඳේ වේගය ඊට වඩා වැඩි කියනවා. හඳට අධිග්‍රහිතව ඉන්න දෙවියගේ වේගය ඊට වැඩි කියනවා. ඉර කැරකෙන වේගය ඊට වැඩි කියනවා. ඉර බහරව ඉන්න දෙවියට කැරකෙන්න පුළුවන් වේගය යන්න පුළුවන් වේගය ඊට වඩා වැඩි කියනවා. ඔක්කොම කියලා කියනවා ඊට වඩා වැඩි කියනවා අපි වයසට යන කාලේ. ඔක මම කියන එකන්නේ බුදුහාමුදුරු කියන එක. එහෙනම් පින්නතුනි අපි එහෙනම් කොච්චර වේගකින් වයසට යනවද කියන එක අපිට දැන් මේ උදාහරණයෙන්ම අපිට හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපේ ගෙදර ටීවී දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. එක ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එකේ රූප පේනවා ශබ්ද ඇහෙන්නේ නැහැ. තව ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එකේ ශබ්ද ඇහෙනවා රූප පේන්නේ නැහැ. ටීවී දෙකක් තියෙනවා. එක ටීවී එකක රූපය පේනවා ශබ්ද ඇහෙන්නේ නැහැ. අනිත් ටීවී එකේ ශබ්ද ඇහෙනවා රූප පේන්නේ නැහැ. ඔය ටීවී දෙකම එක ළඟ තිබ්බොත් මොකද වෙන්නේ? ශබ්දෙත් ඇහෙනවා රූපත් පේනවා වගේ අපිට තේරෙනවා. පින්වතුනි මතක තියාගන්න ඇහැයි කනයි අතර සම්බන්ධව මේ ඔක්කොම ගන්න නැතුව එක දෙකක් විතරක් ගන්න. ඇහැයි කනයි අතර සම්බන්ධයක් නැහැ. අපිට පේන්නේ ඇහැයි කනයි අතර සම්බන්ධයක් තියෙනවා වගේ. ඇත්තටම ටීවී එකෙත් එහෙම දෙයක් තියෙනවනේ. ටීවී එකේ රූප පේන්න වෙනම වයර් එකක් තියෙනවා. ශබ්ද වලට වෙනම වයර් එකක් තියෙනවා. මම මේ කියනවා නේද? ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. රූප වලට වෙනම වයර් එකක් තියෙනවා. ශබ්ද වලට වෙනම වයර් එකක් තියෙනවා. හැබැයි පේනකොට ඔය දෙකම එකට පේනවා. රූප ටික පේන්නේ අර ස්ක්‍රීන් එකෙන්, ශබ්ද ඇහෙන්නේ ස්පීකර්ස් වලින්. අපිට පේනකොට ඔය දෙකම එකට පේනවා. අපි හිතමු කවුරු කෙනෙක් කතා කරනවා. කාගේද ස්වාමීන් වහන්සේ නමකගේ බණක් යනවා. බණ යනකොට අපිට පේන්නේ මොකද්ද? අර ස්වාමීන් වහන්සේ තමයි අර ඉන්නේ. ඒ හැමදෙරගේ හඩ තමයි ඔය ඇහෙන්නේ. හැබැයි රූප පේන්නේ එකකින්, ශබ්දය ඇහෙන්නේ තවත් එකකින්. රූපයයි ශබ්දයයි සම්බන්ධයක් නැහැ කියලා ඔබ හිතා ගන්න. රූපයයි ශබ්දයයි අතර සම්බන්ධයක් නැහැ. රූපෙට කරන්න පුළුවන් එකම දේ ඇස් ඉස්සරහා පිටට ගේන එක විතරයි. රූපයට කරන්න පුළුවන් එකම දේ ඇස් ඉස්සරහා පිටට ගේන එක විතරයි. ඒ අරඹයක් කිසිම දෙයක් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මම ආයවතාවක් කියනවා. මේක දිහා දකිනකොටම ඔන්න රූපය ඇස් ඉස්සරහා පිටට ගෙනාවා. ඔච්චරයි කරන්න පුළුවන්. මෙච්චරමයි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ කියන මොකද්ද? දැන් ඔයගොල්ලන්ට තව දේවල් පුළුවන් නේ. ඔයගොල්ලෝ කියන මොකද්ද? මේ තමයි ෆෝන් එක. කවුද මේ ෆෝන් එක කියන එක කිව්වේ මං එන? ෆෝන් එක කියලා කියන්නේ කවුද එන? අපි හදාගත්ත එකක්. චුට්ටක් ගැඹුරින් මම මේ කතාව පැහැදිලි කරන්නම්. මේ ඇස් ඉස්සරහා පිටට එන මේ මට්ටමට කියනවා පින්නතුනි පුරාණ කර්මය කියලා. ඇස් ඉදිරි පිටට මේ එන මේ හැඩ සටහනට කියනවා පුරාණ කර්මය කියලා. මේ අරඹයා මොනවා හරි දෙයක් හිතුවත් කිව්වොත් කරොත් ඒකට කියනවා නව කර්මයක් කියලා. දැන් තේරුණා? මේ ඇස් ඉස්සරහා පිටට එන මේ ෆෝන් එක මේ හැඩේ ෆෝන් එක කියන්නත් එපා දැන් හොඳේ. ෆෝන් එක කිව්වත් කෙලස් වෙනවා ඒකට හොඳේ. මේ ඇස් ඉස්සරහා පිටට එන මේ හැඩේ තමයි මොකද්ද? පුරාණ කර්මය. පුරාණ කර්මය. මේ අරඹයා මොකක් හරි හිතනවා. මේක හොඳ එකක් වෙන්නේ නැති. මේ වගේ එකක් මාත් ගන්න ඕනේ. මගේ ෆෝන් එකත් කැඩිලා තියෙන්නේ. මාත් අලුත් එකක් ගන්න ඕනේ. ඔහොම කීයකේ සිතීම් කිරිම් කරනවා. කෙනෙක්ට මේක හොරෙන් ගන්න හිතෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? නව කර්මයාට ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි පුරාණ කර්ම අපිට මේ සසරේ පුරා අපිට පුරාණ කර්ම එනවා.
ලැබෙන පුරාණ කර්ම නව කර්ම කරගන්න නැතුව නවත්ත ගන්න දැනගන්න ඕන. මම කියන සිංහල පැහැදිලිද? දැන් ඔබට මෙහෙම දෙයක් තියෙනවා. මම මේ වචන ටික කියනකොට ඔබට දැන් හිතලා මේක අවබෝධ කරගන්න පුළුවන්. දැන් මම ඇහුවොත් දැන් ඔබට හොඳට හිතුවොත් දැන් දකින්න කලින් තිබ්බද? ආයි අහනවා. දකින්න කලින් තිබ්බද රූපයක්? දැක්කට පස්සේ තියෙනවද? දකින්න වෙලාවට පේනවද? ඔව්. අපිද රූපෙට එක එක දේවල් නම් දාගෙන අපිද ඒ දකින්න වර්ණ සටහනට අපි තමයි එක එක නම් දාගන්නේ. මම කියන වචනේ හරිද වැරදිද? හරි. දැන් ඔබට තියෙනවා ඇත්තටම දැනුමක් තියෙනවා. ඕකට කියන්නේ දැනුම. ඔය මට්ටම ජීවිතේ වෙන්න ඕනේ. එතකොට තමයි මාර්ගඵලයකට ඔබට ය아가න්න පුළුවන්කමක් තියෙන. ඔය මට්ටම ජීවිතේ වෙන්න ඕනේ. දැන් හිතලා ඔක හදාගන්න පුළුවන් නේ. ජීවිතේ වෙන්නේ නැහැ. ඇයි පුරුද්ද තියෙනවා. දැන් මේක දකිනකොටම දැන් ඔබට එකපාරට දැනෙන්නේ මේක ෆෝන් එකක් අවංකව කතා කරන්නේ. මේක දකිනකොටම දැන් දැනෙන්නේ ෆෝන් එකක් කියලාද නැත්නම් වර්ණ සටහනකට මම මේ මාමේ හැඩතලයක් කියලා එහෙම එකක්ද දැනෙන්නේ? නෑ අර වක්කඩ ඒරියා වගේ එකපාරට අප කලින් මතක් කරපු දේවල් ටික තියෙනවනේ දෙයියනේ. ඔය ටික පාට ඔළුවට වදිනවා. දැන් අර පෙර පුරුද්ද තියෙන්නේ. පුරුද්දට දැන් කියවෙනවා මේ දේවල් ටික. දැන් එතකොට මම මේකට මොකද්ද කියන්නේ? දැන් කියන්න බෑ මයික් එක කියලා. දැන් මේ කියනෝනේ හැඩතලයක්. මේ හැඩතලයකට අපි මේ වගේ හැඩතලයකට අපි මයික් එකයි කියනවා. දැන් කියන්න එපා මයික් එක පේනවා කියලා කියන්න එපා. එතකොට කිව්ව ගමන් කෙලස් ඇති වෙලා කෙලස් ඇති වෙන විදිහට දැන් ඔබ හිතන්න. දැන් කියන දේ පැහැදිලිද? දැන් ඔබට හිතලා මේ තැනට එන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ සසරේ පුරුද්ද දැන් වැඩි. ඇයි අර ස්වාමීන් වහන්සේ නමක් අහලා තියෙනවද මේ එක ආත්ම 500ක් අලියෙක් වෙලා ඉඳලා තියෙනවා. හැම වෙලේම මේ හාමුදුරන්ට ගොඩක් ආහාර ගන්න ඕනෙලු. බුදුහාමුදුරන්ට කියලා පැමිණිලි කරා මේ හාමුදුර ගොඩක් දාන ගන්නවා කියලා. ඒකට බුදුහාමුදුර කිව්වලු එහෙම කියන්න එපා මේ හාමුදුර ආත්ම 500ක් අලියෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ සසරේ පුරුද්ද. සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙනවා පරුස වචනෙන් බයිනවා. ඇයි සසරේ ආත්ම ගානක් බ්‍රාහ්මණ කුලයක ඉපදෙලා තියෙනවා. ඒ නිසා ඒ පරුස වචනෙන් බයින්නේ සසරේ පුරුද්ද. ඔබට දැන් මොකද වෙලා තියෙන්නේ මේ පුරුද්ද වැඩ කරන එක පාට. දැන් මම මේ චූටි බණ ටිකක් කිව්වට චූටි අවබෝධයක් දැන් තිබුණට දැන් ඔබට පුරුද්ද වැඩ කරනවා. සරල උදාහරණයක් කියන්න. ගෙදර ඔරලෝසුව තියෙන තැනින් ගලවලා වෙන තැනකින් තියෙන තැනකින් ගලවලා වෙන තැනකින් හයි කරන්න. දවස් කීපයක් යනකල් වෙලාව බලන්නේ කොහොමද? පරණ තැනින්මයි බලන්නේ. ඇයි? පුරුද්ද. දැන් පින්නතුනි කරන්න ඕන දේ තමයි ඔබගේ පුරුද්ද නැති කරගන්න දෙයක් කරන්න. පුරුද්ද නැති කරගන්න දෙයක් කරන්න ඕනේ. මේ සසරේ වරද්දගෙන ආපු මේ පුරුද්ද නැති කරගන්න දෙයක් කරන්න ඕනේ. ඒකට තමයි මොකද්ද කියන්නේ? භාවනාව. අන්න එතනදී තමයි ඔබට සමත කමඨහනකට හිත තියලා ඉවර වෙලා සමත කමඨහනකින් හිත පුරුදු කරලා ඉවර වෙලා ඔක විදර්ශනා කරලා ඔබට ඔක භාවනාවක් දක්වා ගෙනියන්න පුළුවන්. ඒකට භාවනා ආචාර්යවරයෙකුගේ උපදෙස් පිළිපදලා ඒ දේවල් ටික ඔබට කරගන්න පුළුවන්. පින්විතනේ අඩුම ගානේ මම මේ කියන මේ මට්ටමට වක්වත් දැන් ටික හරි හිතන්න පුරුදු වෙන්න. ටික හරි හිතන්න පුරුදු වෙන්න. මේ කියන දේ ඊටාම ගැඹුරුයි. ඊටාම ගැඹුරු කතන්දරයක් මේ තියෙන්නේ. හරිද? එතකොට මම මේක ඊළඟ කොටස නිකන් ටිකක් පැහැදිලි කරන්න. ටීවී එකේ දැන් අපි හිතමු රූපේ පේනවා කියලා හිතන්න. රූපේ පේනවා අර ස්පීකර්ස් වලින් ශබ්දය ඇහෙනවා. ශබ්දෙට කිසිම වෙලාවකදී රූපයක් ඈඳ ගන්න නැතුව ශබ්දය අහන්න කියනවා. ඒක තමයි සුතේ සුත මත්තන් කියන්නේ. ඒක ඊට වඩා අමාරුයි. ශබ්දය ඇහෙනවා ශබ්දෙට රූපේ නැහැ. බලමුනේ උදාහරණයක් කියන්න. නිකන් බහුබව ගාලා බල්ලෙක් බුරනවා. බුරනකොට එකපාරට අපිට බල්ලව මතක් වෙනවා. බල්ලව මතක් නොකර ශබ්දය අහන්න පුළුවන් වෙනවා. අමාරුයි නේද? අමාරුයි. කවුරු හරි ඤෑව ගෑවොත් මතක් වෙන්නේ කාවද? පූසා. ඒ පූසාව මතක් කරගන්න නැතුව ශබ්දය අහන්න පුළුවන් වෙනවා. හරිද? කොහෙක් කෑ ගහනකොට සද්දෙට කොහව මතක් කරගන්න බැරි වෙන්න ඕනේ. සිංහයේ සද්දෙට සිංහය මතක් කරගන්න නැතුව සද්ද අහන්න පුළුවන් වෙන්න ඕනේ. සද්ද විතරයි සද්දෙට නම් ගැට ගහන්න එපා. ගිරවෙක් කෑ ගහනවා ගිරවගේ සද්දෙට ගිරව ගැට ගහන්න එපා. එතකොට පැටලෙනවා. දැන් අපි හිතමු දැන් හොඳ සින්දුවක් යනවා අමරදේව මහත්මයාගේ. සද්දෙට අමරදේව මහත්මයා ගැට ගහන්න එපා කියනවා. නන්දාමාලිනීගේ සින්දුවක් යනවා. සද්දෙට නන්දාමාලිනී කියන නම ගැට ගහන්න එපා කියනවා. සද්දය අහන්න සද්දෙට පුද්ගලයෝ ගැට ගහන්න එපා කියනවා. සරල උදාහරණයක් කියන්න. මෙතන ඉන්න ජපන් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා. ජපන් මිනිස්සයාට අහනවා අමරදේව මහත්තයාගේ සින්දුව.
එයාට අමරදේව මහත්තයා මතක් වෙනවා. සද්ද ඇහෙනවද? ඇහෙනවා. අන්න එහෙම හිතන්න. පිටරට සුද්දෙක් අහන විදියට අමරදේව මහත්තයාගේ සින්දු අහන්න. එතකොට හරි. එතකොට සද්දෙට පුද්ගලයා ගැට ගහන්නේ නැහැ. නන්දාමාලිනීගේ සින්දුවක් එයාට ඇහුනොත් එයා නන්දාමාලිනී මතක් කරගන්න සුදු ඇඳලා ඉන්න මෙහෙමයි සින්දු කියන්නේ. එහෙම මතක් වෙනවද එයාට? නැහැ. හඬ ඇහෙනවා. හඬට රූපේ ගැට ගැහෙන්නේ නැහැ. ඔය මට්ටමක් පින්නතුනේ තියෙන්නේ. එතකොට පින්නතුනේ රූපේට දැන් ආයවතාවක් මම කියනවා රූපෙට සද්ද ගැට ගහන්න නැතුව සද්දේ විතරක් අල්ලගන්න. දැන් මෙතන අපි හිතමු මෙහෙම දෙයක්. මම මෙතන පාන් කියනවා. පාන් කියනකොට මතක් වෙන්නේ මොකද්ද? ඊයේ රුපියල් 20කට වැඩි වුණා. මොකද පාන් ගෙඩියක් රුපියල් 200ක් විතර වෙනවා දැන් පාන් ගෙඩියක්. අපිට මතක් වෙනවා. මෙතන ඉන්දියාවේ මිනිස්සෙක් ඉන්නවා. ඉන්දියාවේ භාෂාවෙන් පාන් කියන්නේ මොනකටද? බුලත් වලට. ඉන්දියාවේ භාෂාවෙන් පාන් කියන්නේ බුලත් වලට. එතකොට ඉන්දියාවේ මිනිස්සෙක් ඉන්නකොට ඉන්දියාව මිනිස්සෙට පාන් කිව්වොත් අපිට රුපියල් 200යි පාන් ගෙඩිය. අපිට පාන් ගෙඩිය මතක් වුණාට ඉන්දියාවේ මිනිස්සෙට පේන්නේ මොකද්ද? බුලත්. දෙන්නටම ඇහෙන්නේ එකම සද්දේ. එකම ශබ්දේ අරබයා දෙන්නගේ මානසිකාර කරන විදි දෙක වෙනස්. දැන් ඔය පිළිවෙල තේරුණා. එහෙනම් පින්නතුනි මේ ලෝකේ සද්දවලට මීට පස්සේ පුද්ගලයෝ ගැට ගහන්න එපා. සද්දේ විදිහට තේරුම් ගන්න. සද්දෙට එක එක දේවල් ගැට ගහලා හිතන්න එපා. එතකොට තමයි මේ පැටලෙන්නේ. දැන් මම මේ කතා කරන හඬ අහගෙන ඉඳලා ඔබ හිතනවා කෙනෙක් ලක්ෂණාත්ය කතා කරා. ලක්ෂණසය කතා කරා. එතකොට මාව ගන්නවා ලක්ෂණස මෙහෙමයි කියලා. මාව දැකලා නැති මිනිස්සෙක් හිටියෝ. සමහර මිනිස්සු මටම කියනවා නේ බර කියනවා මට එවන මං හිතුවා අපි නම් හිතුවා ආම්දුර කෙනෙක් කියලා කිව්වා. දවසක් මිනිස්සෙක්. ඒ කියන්නේ එයා මගේ කටහඬ අහලා තිනවා මාව දැකලා නෑ. එයා හිතන් ඉන්නේ එයා මවා ගන්න කවුරු කියලාද? ආම්දුර කෙනෙක් බන කියනවා මවා ගන්න. දැන් ඕගොල්ලෝ මගේ හඬට මාව මවා ගත්තට එයා මගේ හඬට මවා ගත්තේ කවුද? හාමුදුරු කෙනෙක්. ඒකයි පින්නතුනි මම කියන්නේ සද්දෙට හාමුදුරු මවා ගන්න එපා. සද්දෙට ලක්ෂාංශව මවා ගන්න එපා. සද්ද නම් සද්ද විතර. සුතේ සුතමත්තා. දැන් පැහැදිලිද කියන කතාව? හරිද? දැන් අපි හිතමු ඔබ මෙහෙම මෙතන වාඩි වෙලා ඉන්නවා. කවුරු හරි එක්කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ඔය කණුවේ මම තමයි හිටියේ. අවුරුදු 20ක් තිස්සේ මම ඔය කණුව ගාව හිටියේ. කරුණාකරලා නැගිටින්න. දැන් අපිට කවුරු එක්කෙනෙක් කියනවා. මොකක්ද ඔබ හිතන්න ඕනේ? ශබ්දයක්. ශබ්ද මාත්‍රයක් ඇහෙන්නේ. මේ ශබ්ද මාත්‍රයට මා වටිනාකමක් දිය යුතු නැහැ. ඔබ හිතුවා මටද කියන්නේ මමත් සිල් අරන් තියෙන මෙච්චර කාලයක් මටද කියන්නේ මම මේ පන්සලේ මෙච්චර දේවල් කරා අච්චර දේවල් කරා අන්න ඒ ටික දැන් අපි දාගන්න එපා කියලා මම මේ කියන්නේ. අපිට වචනයක් කියනකොට මොකද වෙන්නේ? ඒ වචන මාත්‍රයට අපි ගොඩාක් දේවල් එකතු කරගන්න. එකතු කරගෙන අපි ඒකට ලොකු වටිනාකමක් දෙන්න යනවා පින්නතුනි. කිව්වොත් නිකන් ඔහේ කිව්වා කියලා හිතන්න. නිකන් ජපන් භාෂාවෙන් අපිට බයිනවා කියලා හිතන්න. හරිද? මම මොකක් හරි වෙන භාෂාවකින් ඔබට කතා කරොත් වෙන භාෂාවකින් ඔබට බැන්නත් වෙන භාෂාවකින් මොකක් හරි කිව්වොත් ඒ දේ ඔබට තේරෙන්නේ නැහැ. ඒ මොකක් කියනවද කියලාවත් තේරෙන්නේ නැහැ. කියන දේ තේරුම් ගන්න. පිටසක්වලකින් ආපු ඇස් පේන්නේ නැති මිනිස්සෙක්. මං හිතන්නේ මම මේක ප්‍රගුණ කරන දවසට මම එහෙමයි හිතුවේ. අඟහරු ලෝකෙන් වගේ ආපු ඇස් පේන්නේ නැති මිනිස්සෙක් අහන් ඉන්නවා කියලා මතක තියාගන්න. අපි දැන් ඔබට ශබ්දේ දර්ශන කරනකොට මම කියන්නේ අඟහරු ලෝකෙම වගේ ඇවිල්ලා ඉන්නවා. එතකොට අඟහරු ලෝකේ මිනිස්සයා මයික් දන්නවද? පර්ස් දන්නවද? පොත් දන්නවද? කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට අමරදේවක දන්නේත් නැහැ, නන්දාමාලිනී දන්නේත් නැහැ, කවුරුත් දන්නේ නැහැ. හඬ ඇහෙනවද? හඬ ඇහෙනවා. ඇහෙන දෙයට යාට සිතින් කිරීම කරන්න බෑ. හරිද? දැන් මම නිකන් ඔබට මෙහෙම දෙයක් පෙන්නනවා. දැන් මම කාලෝ නාමි වස්තු ස්තුතිනේ භගවතා විහුයේනවන්නේ. යතා මූල පරියාජාතක. මේක ඔබට පැහැදිලිව ඇහෙන්නේ නැතුව ඇති. මේ දේශනයක් කරනවා පින්නොතනේ පාලි භාෂාවෙන් දේශනයක් කරන එක මිනිස්සෙක්. පාලි භාෂාවෙන් දේශනයක් කරනවා. මං හිතන්නේ මේ දේශනේ ඔබ කනගාවට අරගෙන මේක ෆෝන් එක අරගෙන කනගාවට අරගෙන ඇහුවත් ඔබට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සයා පාලියෙන් කතා කරන්නේ. දැන් බලන්නකෝ සද්ද ඇහෙනවද? ඇත්තට මේ පාලි දේශනාවක් නේද? මේ සද්ද ඇහෙනවද දැන්? සද්දෙට කීම් කිරීම කරන්න පුළුවන්ද? බෑ. ශබ්ද මාත්‍රයක් විතරමයි ඇහෙන්නේ මේ වෙලාවේ. පාලි කියලා තේරෙනවා පාලි භාෂාව දන්නේ නැන්ද ඕන. පාලි කියලා තේරෙනවා පාලි භාෂාවෙන් කතා කරනවා. නිකන් හිතන්නකෝ අපිටත් පින්නතුනි ඔන්න ඔය විදිහටම හිතන්න. අදින් පස්සේ ඔබට යම් ගැටලුවක් ඇති වෙනකොට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනකොට හැම වෙලාවකදීම ඒ ශබ්දයක් විතරයි ඒකට වටිනාකමක් දෙන්න එපා. කාත් එක්කවත් රණ්ඩු වෙනකොට අපිට එතකොට හතුරු ඇති කරගන්න අවශ්‍යතාවයක්
නෑ හතුරු ඇති කරගන්න ඕනේ. මම කතාව අවසන් කරන්න මෙහෙම දෙයක් කියන්නම්. මම දන්නේ එක හාමුදුරු කෙනෙක් නමක් තමයි මේ කතාවක් කිව්වේ. ඒක මිනිස්සෙක් හිටියලු මේ මිනිස්සයා මැරුණලු. මිනිස්සයා මැරෙනකොට වයස අවුරුදු 106යිලු. ගොඩක් වාසනාවන්තයි අවුරුදු 106ක් මේ කාලේ ජීවිතේ ආයු වින්ද කියනකොට 106ක්. ඉතින් ඒ යාගේ මාමා කෙනෙක්ලු ඒ මිනිස්සයා අවුරුදු 106 දී මැරෙනකොට එයාගේ අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක තරහ වෙලා ඉඳලා තියෙනවා. අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක තරහයි. අපේ භාෂාවෙන් කියනවා නයි වෛරයි. ඉතින් මොකද කරේ? අල්ලපු ගෙදර මිනිස්සයන දැන් මේ මැරෙන්න යන්නේ. පණ අදිනවා ඇහෙනවලු. පණ අදිනවා ඇහෙන හින්දා මේ අල්ලපු ගෙදර මිනිස්සයා අවුරුදු 106 එක්කෙනා ගෙදරට ගිහිල්ලා කිව්වලු. ඉතින් අර බඩ මුට්ටු වගේකුත් අරගෙන ගිහිල්ලා පණ අදිනවා කියලා තේරෙනවා. ළඟට ගිහිල්ලා අනේ මාමේ කියලා කිව්වලු. දැන් තරහයි හතුරා හොඳද? හතුරා ගාවට ගිහලා කිව්වලු මාමේ කියලා කිව්වලු. හරියත් වයසයි ඉතින් ටික. එතකොට කිව්වලු. එතකොට අර අවුරුදු 106 එක්කෙනා අර මුණ දිහා බලලා මුණ S2 රතු කරගෙන ගහවලු. කිව්වලු මම උඹව බලන්න එනවා. මැරුණා කියලා කිව්වලු. කියනකොටම මැරුණලු. බලන්න පින්නතුනේ වයස අවුරුදු 106යි. අවසාන මරණ මංචකේ. අවසාන හිතවිල්ල මොන විදියට එන්නේ නැද්ද? එතකොට ප්‍රශ්නේ ඔක නෙවෙයි. අර මිනිස්සුන්ට හාමුදුරන්ට කියවලු මාත් එක්ක තරහ වුණේ ඡන්දයකට ගිහිල්ලා 1956ලු. හිතන්න නිදාස ලැබිලත් අවුරුදු 8කට පස්සේ. 1956 ඒව තමයි රණ්ඩුව මුලින්ම ඇති වෙලා තියෙන්නේ. දැන් මේ අවුරුද්ද වෙනකම්ම රණ්ඩුව තියෙනවා. බලන්න පින්නතුනේ මේ සසර කොච්චරද කියලා. මොනාට මේ කුලල් කා ගන්නද? ඔබ මේ අද මම අහපු බණපදේ ඔබ අහලා තියෙනවා නම් අදින් පස්සේ ඔබට හතුරු එන්න විදිහක් නැහැ. ඔබට හතුරුකම් කරන අය ඉන්න විදිහක් නැහැ. කවුරු හරි කාගෙන්වත් ඔබ අදින් පස්සේ බැනුම් අහන්නේ නැහැ. මේ කියන බණ ටික තේරුණා නම් අදින් පස්සේ ඔබ කාගෙන්වත් බැනුම් අහන්නේ නැහැ. ඇයි අහන්න බැනුමක් නැහැනේ. ඇහෙන දේ ඔබ හරියට විදර්ශනා කරනවා. හරියට ඔබට දැනෙනවා ඒ දේ. එතකොට කාගෙන්වත් බැනුම් අහන්නේ නැහැ. කාගෙන්වත් අහන දෙයකට 아무තු වටිනාකම් දෙන්න යන්නේ නැහැ. හොඳත් නැහැ ඔබට නරකත් නැහැ. 아무තු හොඳකුත් නැහැ 아무තු නරකකුත් නැහැ. මේක රහතන් වහන්සේ කෙනෙක් නමකට හිතන්න ඕනේ නැහැලා පින්නතුනි. පොඩ්ඩක් යම්තම් ටිකක් හිතුවත් ඇති. ඔබගේ දේශය පාලනය වෙනවා. එහෙනම් පින්නතුනි මේ අද පැයකට විතර කාලයක් තුර ඔබගේ ජීවිතේ පුදුමාකාර වෙනසක් ඇති කරගන්න පුළුවන් කරුණු කාරණා රාශියක් අද දවසේදී ඔබ ශ්‍රවණය කරා. තථාගතයන්න් වහන්සේගේ ජීවිතයේ අභිධර්මයේ දේශනා කරපු දවසේ විශිෂ්ට අභිධර්ම දේශනාවක් ඇහුවා. ඔබගේ හිත ඇතුලේ තියෙන කෙලෙස් තදංග වක්ෂයෙන් යටපත් වෙන විදිය දේශනාවක් ඔබ ඇහුවා. ඉතින් පින්නතුනේ මේ කරුණු ටික අහන්න හොඳට අහලා දරාගෙන ඒක ඔබේ ජීවිතයට ප්‍රගුණ කරගන්න. ජීවිතය ඇතුලේ තියාගන්න. අවසාන මරණ මංචකයේදී ඔබට දැනුණොත් සමහර වෙලාවට රුවන්වැලි මහා චෛත්‍ය මතක් වුණොත් මොකද වෙන්නේ? අවසාන මරණ මංචකයේදී රුවන්වැලි මහා සෑය මතක් වුණොත් අනේ රුවන්වැලි සෑය සාදු සාදු කියලා මතක් කරගන්න පුළුවන් කෙනෙක්ට දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං අන්තිම එක තමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං හිතක් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබට රුවන්වැලි සෑය මතක් වුණොත් ඒත් හිතක්නේ හිතක්. හිත ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. පින්නතුනි ඒක දැනෙනවත් සමගම මතක තියාගන්න ඔබගේ සියලු කෙලෙස් සංසිඳනවා. අවසාන ඊළඟ භවයට යන්න ඔබට හිතවිල්ලක් නැහැ. ඔබ සියලු සිතවිලි නිදර්ශනා කරලා ඉවරයි. එතෙන් සිටම ඔබගේ සියලු කෙලෙසුන් නැසෙනවා. ජාතියක් ජරාවක් ව්‍යාධියක් නැත්තා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා උතුම් නිවනෙන් සැනසෙන්න ඒ උත්තම පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා. එසේ කරගන්න ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මගේ දේශනාව මෙලෙස අවසන් කරනවා. සාදු සාදු සාදු